සෑම සිල් දෙනාටම තෙරුවන් සරණයි. මේ ධර්ම සාකච්ඡාවට වෙන ධර්ම සාකච්ඡා වගේ නෙමෙයි. මේක හොඳට අහගෙන ඉන්න කියලා මම කියන්නේ මේ ඊටා වැදගත්. මේක අහගෙන හිටියොත් ඔක්කොම එකට එකතු කරලා තමයි මේ ධහම අල්ලගන්න වෙන්නේ. ඒකෙන් මම අදහස් කරේ උදාහරණයක් හැටියට පංච උපාදානස්කන්ධය විතරක් ඉගෙනගෙන සතර සතිපට්ඨානයේ විතරක් වෙනම ඉගෙනගෙන මේ ධහම අල්ලන්න බෑ. මේ ධහම තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔක්කොම එකට එකතු කරලා අල්ලන ක්‍රමයක් තමයි මේකේ තියෙන්නේ. මම ඒක තව දුරටත් ඉදිරියේදී පැහැදිලි කරන්නම්. හැමදේනාම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ සියල්ල දත්සේක. බුදුරජාණන් වහන්සේ සියලු දේම දැනගත්ත අපි දන්නේ නැහැ කියලා තමයි මේ ධර්ම සාකච්ඡාවේදී අපි සිත යොමු කරන්නේ. මාතෘකා හැටියට විවිධ නම් පාවිච්චි කළාට අපි පංච උපාදානස්කන්ධය අරමුණු කරගෙනම මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. ඒ වුණාට ඒ ඔස්සේ ගොඩනැගෙන මාතෘකා වෙනස්. අපි විවිධ දේවල් කතා කරා මීට අවස්ථා කීපයකදීම දිට්ඨි ගැන, ශ්‍රද්ධාව ගැන එහෙම අපි කතා කරා. අද මම නාම රූප ගැන යන්තම් කතා කරන්න යන්නේ. යන්තම් කියන්නේ ඒක ගැඹුරු මාතෘකාවක්. ඒක නිසා හොඳට මේ කියන දේ අහගෙන ඉන්න, හිමින් අහගෙන ඉන්න. ටිකක් අපහසු විය හැකියි. මම ඇයි එහෙම කියන්නේ? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සතර සතිපට්ඨානය විතරක් දියුණු කරලා තනියෙන් ඒ ගැන ධර්මය අහලා මේ මග යන්න බෑ. කුසල් පිළිබඳ ධහම ඇහුවා කියලා මේ මග යන්න බෑ. පංච උපාදානස්කන්ධය විතරක් වෙන් කරලා ඇසුවා කියලා මේ මග යන්න බෑ. මේක එකට එකතු කරලා එකට කැටි කරලා මේ ධර්මය එකටම සිත තුල ගොඩනගා ගන්න වෙනවා එක සිතක් ඇතුළත. හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක් ඇසුවොත් මොකද්ද Tamanට තියෙන්නේ කියලා හැම කෙනෙක්ම දෙන උත්තරේ මට සිතක් තියෙනවා කියන එක. අපි සෑම දිනාටම අපි ප්‍රායෝගික සාමාන්‍ය විවහාරයේදී ඇහුවොත් ඔව් මට සිතක් තියෙනවා. එතකොට මේ ධහම මේ සිත තිබ්බ පළියට කොච්චර බැලුවත් මේ මම මේ කියන දේ නොතේරෙනවා නම් මෙන්න මේ කියන විදියට පුරුදු කරගන්න බැරි නම් කොච්චර පොත් බැලුවත් ඒ පොත්වල තියෙන දේවල් මේ සිතට එකම මොහොතේ එකම අවස්ථාවේදී ගොඩනගා ගන්න බෑ. ඒ ගොඩනගා ගන්න බැරි අපහසුතාවය නිසායි අකුසල් වලට මැදි වෙන්නේ. අකුසලයට හසු වෙන්නේ. ඒක තමයි මට මෙතනදී කියන්න ඕන. ඒක මම හිතනවා තේරුණා කියලා. ඒ කියන්නේ තේරෙනවා කියලා කියන්නේ මේ මුළු ධර්මස්කන්ධයම නිවන පැත්තට යොමු වෙන ධර්මස්කන්ධයම. එහෙම නැත්නම් අඩුම වශයෙන් සෝතාපන්න වෙන තැනට යන ධර්මස්කන්ධයම මේ එක සිත ඇතුළත ෂණිකව මතුවෙන්න ඕනේ. ෂණිකව මතුවෙන්න ඕනේ. එසේ නොවෙන තාක්කල් අකුසලයට වහල් වෙනවා. අකුසලයේ ජය ගන්නවා. කොයි හරි තැනකදී ඒක නොදැනුවත්කමක් දහමේ තියෙනවා නම් අකුසලයේ එළියට එනවා. ඒකයි වැදගත්කම. ඒක නිසා කොටසක් දහම හැටියට ඉගෙන ගත්තට මේ අකුසලයෙන් බැහැර වෙන්න බෑ. ඒකෙන් මම කියන්නේ මේ දහම දැනගන්න ඕනේ යම්කිසි මූලික දැනුමක් දක්වා. ඊට පස්සේ මේ දහම තමන්ගේ සිත තුළ සෑම විටම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි වැදගත්. පාවිච්චි කරන්න ඕනේ.
ඒ මොකටද පාවිච්චි කරන්නේ අවසානයේ දුක කෙලවර කරන්න. මම හිතනවා මම මේක මේ පහසු සිංහල භාෂාවෙන් කියලා දුන්නා. මම ලොකු පාලි වචන ඒවා පාවිච්චි කරන්නේ පොඩි පාලි වචන. ඒවා ඔබලා සෑම කෙනෙක්ම දන්න වචන පාවිච්චි කරන්නේ. බොහෝ විට දන්නවා. ඒක නිසා මේ පහසු සිංහලෙන් මේ බුදු දහම ඔබට කියලා දෙනවා. වචනවල තේරුම වැඩක් නැහැ. Tamanට දහම තේරෙනවා නම් මේ සිතට ඔබටයි මටයි අපි සෑම දිනාටම තියෙන සිතට මෙම දහම තේරෙනවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒ තේරිච්ච දහම ඔස්සේ නිවනට ඔය කිව්ව සිත පිහිටවලා යන ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම මාතෘකාව හැටියට ගත්තේ නාම රූප. හැබැයි මම ඔබව අරගෙන යන ගමන දුක. මම ඔබව අරගෙන යන ගමන දුක. චතුරාර්ය සත්‍යයෙන් ගෙනියන්නේ. අද අපි චතුරාර්ය සත්‍ය පැත්තේ ඔස්සේ මේ ගමන යන විදිය දැනගමු. දැන් දුක්ඛ කියලා අපි දුක්ඛ කියන දේ අපි සෑම දිනම දන්නවා. මේ දුක කියන දේට අයිතිකාරයෙක් නැහැ. හරියට දහම තේරුම් ගත්තොත් මේ දුකට අයිතිකාරයෙක් නැහැ. ඒක මේ අචේලකස්සපටත් අචේලකස්සප සූත්‍රෙත් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. දුක කියන දේට අයිතිකාරයෙක් නැහැ. ඔබේ දුක මගේ දුක. එහෙම දෙයක් එතන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ගහන දුක හඳුනන්නේ කියලා. බුදුරජාණන් ඔව් මම දුක හඳුනන්නේ. දුක කියලා දෙයක් තියෙනවා. දුක කියන දේ හඳුනනවා. දැන් වෙලා තියෙන්නේ අපි විසින් අයිතිකරුවෙක් කරගන්නවා දුක. දුක අයිතිකාරයෙක් කරගන්නවා. අයිතිකාරයෙක් පෙන්වන්න බැරි දුක, අයිතිකාරයෙකුට පණවන්න බැරි දුක අපි දුක කරගන්නවා. ඒකට තමයි කියන්නේ ඒ කරගන්නේ කොහොමද අපි? දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියන දේ හරි ගැඹුරු දෙයක්. අපි හිතුවට තණ්හාව නිසා දුක්ඛ සමුදය වෙනවා කියන තැන හරිම ගැඹුරුයි. මේ ගැඹුරු දහම එතනින්ම තමයි නිවන. එතනින්ම තමයි නිවන. මේ දුක්ඛ සමුදය කියන දේ නොතේරෙන තාක්කල් ඔබට මේ නිවන කියන දේ තේරෙන්නේ නැහැ. දුක්ඛ සමුදය කියනකොටම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තණ්හාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව. දුක්ඛ සමුදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව. මම කිව්වා මේ දුක්ඛ සමුදය කියන දේ හොඳට ජීවිතේ මතක තියාගන්න. තණ්හාව නැති වුනහම දුක නැති වෙනවා නෙමෙයි. තණ්හාව නැති වුනහම දුක නැති වෙනවා නෙමෙයි. තණ්හාව නැති වුනහම දුක නැති වෙනවා නෙමෙයි. හොඳට ඒක මතක තියාගන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ තණ්හාවට අරගෙන ගියා පටිච්ච සමුප්පාදයේ තැනකට. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා, වේදනාව නිසා අපි තණ්හාව උපදිනවා. ඔන්න ඔතනට අරගෙන ගියා. එතකොට තණ්හාව නැති වුණ ඵලියට තණ්හාව නැති වුණ ඵලියට නැහැ කිව්ව ඵලියට තණ්හාව නැහැ කිව්ව ඵලියට දුක ප්‍රහීන වෙන්නේ නැහැ. ඒක තණ්හාව සමුදය වෙනවා කියන තැන, දුක්ඛ සමුදය වෙනවා කියන තැන ඔක පොඩි සියුම් තැනක්. සමුදය වෙනවා කියන තැන කෙලින්ම යන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව තිබුණොත් කියලා පටන් ගන්නවා පටිච්ච සමුප්පාදය. අවිද්‍යාව තිබුණොත් පටිච්ච සමුප්පාදය පටන් ගන්නවා.
මම කිව්වා එතන සියුම් තැනක්. ඒ සියුම් තැන තේරුම් කරගන්න බලන්න ඕනේ. දැන් අපි මේ තණ්හාව කියන තැනින් ආරම්භ කරලා බැලුවොත් තණ්හාව දුක ඇති වෙන්න හේතුව තණ්හාවේ සමුදය කියලා කිව්වේ. ඒ කියන්නේ දුක්ඛ සමුදය ඇවිල්ලා තණ්හාව සමුදය වීමක් වෙන්නේ. තිබිච්ච තණ්හාවක් එහෙම කතාවක් මෙතන නැහැ. මේ මොහොතේ සිතේදී මම අර කිව්වේ සිතේ සකස් වීමක් වෙන්නේ. සිත කියන දේ හේතුවක් නිසායි සිතක් ඇති වෙන්නේ. එතකොට සිත කියන්නේ පටිච්ච සමුප්පාදේ. හේතුඵල ධර්මතාවය හේතුඵල කියන න්‍යායට වැටෙනවා. ඒක නිසා සිත කියන දේ තණ්හාව උපදින්නේ මම අර කිව්ව විදිහට පටිච්ච සමුප්පාදය ඔස්සේ. එතකොට තණ්හාව උපදිනකොට නොදන්න කමක් එතන ඉතුරු වෙනවා. තණ්හාවට යන්නේ නොදන්න කමක් නිසා. ඒකට තමයි අපි අවිද්‍යාව කියලා කිව්වේ. එතකොට පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව කියන තැනට යොමු වුණේ නොදන්න කමක් නිසා. ඒ නොදන්නේ මොනවද? තණ්හාව නොදන්නවා. තණ්හාව මොනවද? රූප පිළිමද තණ්හා කරනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, අපිට නාහයට දැනෙන ගන්ධ සුවඳ වලට තණ්හා කරනවා. ස්පර්ශයට තණ්හා කරනවා. අපිට ඇහෙන ශබ්ද වලට ශබ්ද තණ්හා, ධම්ම කියලා මනසට එන අරමුණු වලට අපි තණ්හා කරනවා. එතකොට මම තණ්හාව එතන ආකාරයෙන් 6ක් පෙන්නුවා. ඔය තණ්හාව ඔස්සේ අපි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඔය 6 තුන් ආකාරයකින් තණ්හාවෙන් බැඳී යනවා. කාමය නිසා කාම තණ්හා කියන්නේ මොකද? කාමෙන් විඳින්න යනවා. රූපය කාමයේ ඔස්සේ විඳින්න යනවා. අපි වින්දනයක් ලබන්න ගන්නවා රූපය ඔස්සේ. රූපයක් අපි දකිනවා. අපි දකින අරමුණක් අරගෙන අපි කාමයෙන් බැඳී යන්නේ. ඒ දකින රූපය ඔස්සේ කාමයෙන් බැඳී යන්නේ. අරමුණ එන රූප අරමුණ අපිට අනවබෝධයි. රූපය පිළිබඳ එන අරමුණ අපිට අනවබෝධ නිසා කාම තණ්හාවෙන් බැඳී යනවා. ඊළඟට භව තණ්හා කියලා අපි ඒ දකින රූපය ඔස්සේම තදින් අල්ල ගන්නවා. අල්ලගෙන මේ දකින රූපය ස්ථිරයි කියලා හිතනවා. ඒක නිසා අපි ගන්න අරමුණත් අපිට ස්ථිරයි. ඒ නිසා අපි හැමතිස්සෙම මේක භවයේ යනවා. අපි දිගින් දිගටම මේ රූපය අපිට ස්ථිරව ගෙනියන්න පුළුවන්. ඒකට කියනවා භව තණ්හා කියලා. ඊට පස්සේ විභව තණ්හා. ඒ කියන්නේ විභව තණ්හා කියන්නේ අර එන අරමුණ බිඳ වැටෙනවා. අපිට ආය ඕනි නැහැ. අපි වින්දට මේක යන්නේ නැහැ. මෙතනින් පස්සේ මේක විනාශ වෙනවා. විභවයි. ඒකින්ද කාලා බීලා මේ දකින්න රූප අපි හොඳට විඳලා අපි ඉපදිච්ච මේ භවයේ එහෙම නැත්නම් මේ ආත්මේ අපි විවාහයේදී කියන විදිහට ඇතිතරම් විඳලා අපි මැරිලා ගියත් අපිට ඒව ප්‍රශ්නයක් නෑ. ඕකට කියනවා විභව තණ්හා එහෙම නැත්නම් උච්ඡේද දිට්ඨිය කියලා. උච්ඡේදයි. සිඳෙනවා. මේ අරමුණු සිඳි යනවා කියන අදහස. භව තණ්හාවට කියනවා සහස්සත දිට්ඨිය කියලා. ඒ කියන්නේ අපි මේක ස්ථීරවම අපි යනවා. එතකොට රූප අල්ලනකොටම ස්ථීර භවයේ දිගින් දිගට යනවා කියලා අපිට හිතෙනවා. ඔන්න ඔය විදියටම තමයි ප්‍රායෝගිකව හිතන්නේ. Taman එහෙම අහු වෙනවද කියලා. අහු වෙනවා. මම අර පහුගිය දවසක පැහැදිලි කළා වගේ අර භාර්යාව අඹුසැමියෝ හම්බ වෙනකොට ඉස්සල්ලා හමු වෙනවා. ඊට පස්සේ ඔබ මගේ පණ වෙනවා කියලා කියනවා. ඒක මෙරි ඔයා මගේ සදාකල්ම භාර්යාව එහෙම නැත්තම් සැමියා වෙන්න ඕනේ කියනවා. එතන තියෙනවා සහස්සත දිට්ඨිය. එතකොට ඒ දකින්න රූපය දකින්නකොට මේ බිරිඳ හෝ මේ
දකින්නක සෑම විටම තමන්ගේ සිතේ අරමුණක් හදා ගන්නවා සහස්සත වෙන විදිහට. සහස්සත වෙන විදිහට. ඒ කියන්නේ ස්ථිරයි මගේ අරමුණ මන් දිගින් දිගටම මේ භවයේ යනවා. ඒකට කියනවා සහස්සත දිට්ඨිය කියලා. එතකොට රූපය ඔස්සේ ওই වගේ සහස්සත දිට්ඨිය එනවා. එතකොට ඒ රූපය ඔස්සේම ගොඩනගන්න පුළුවන් අතීතය දැක්ක රූප. වර්තමානයේ පේන රූපය. අනාගතයේදී මවන රූපය ඔස්සේ විවිධ අරමුණු අරගන්න පුළුවන්. එතකොට තණ්හාව ඒ ආකාරයෙන් අපිට විඳින්න පුළුවන්. තුන් ආකාරයෙන්. ඒ විදිහටම තමන්ගේ ශරීරයේ ඔස්සේ තණ්හාව ගොඩනගන්න පුළුවන්. මේ බාහිර දකින්න රූප සහ අභ්‍යන්තරව තමාගේ ශරීරයටත් තණ්හා කරන්න පුළුවන්. තමයි බාහිරයි අභ්‍යන්තරයි කියලා නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඔය ආකාරයකට තණ්හාව 108 ආකාරයකින් තණ්හාව උපදිනවා. ඕක ගණිතය දන්න කෙනෙක් වැඩි කරලා බැලුවොත් මම කිව්වේ 6 වැඩි කිරීම 3 ඒක බාහිරයි අභ්‍යන්තරයි දැම්මහම 38යි. ඊට පස්සේ මේ අතීත වර්තමාන අනාගත කියලා ගත්තාම ආය 3න් වැඩි වුණාම 108 ආකාරයකට තෘෂ්ණාව ඔස්සේ අපි මේක තෘෂ්ණාව ඊට වැඩි ගැඹුරුවට යනවා. නමුත් මම ලොකු විදියට මාතෘකාව පෙන්වන්නේ පහසු වෙන විදියට. එතකොට රූපය දකින්න රූපය බාහිරව අතීතේ දැක්ක බාහිරවගේ රූපයට අරමුණක් ගන්න පුළුවන්. ඒකයි අතීත කියලා කිව්වේ. එතකොට අනාගතයේ බාහිරව ගැන සිහි කරලා ඒ රූපය ඇසෙන් අරගෙන එහෙම නැත්නම් ඒ රූපය මනසින් අරගෙන තමාගේ අරමුණක් හදාගෙන පංච උපාදානස්කන්ධය ගොඩනගා ගන්න පුළුවන් තණ්හා කරන්න පුළුවන්. ඔය ආකාරයට 108 ආකාරයකින් තණ්හාව තෘෂ්ණාව අපිට තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදයට හේතුව තණ්හාව කියලා කිව්වේ. එතකොට මේ තණ්හාව සම්බන්ධ වෙන්නේ අර පටිච්ච සමුප්පාදේ තණ්හාව නිසා උපාදාන වෙනවා කියන තැන. කොහෙන්ද එතන පටන් ගන්නෙ? අවිද්‍යාවෙන්. එතකොට මේ විඥානීය සහිත ශරීරය මේ ශරීරයට අපි විඥානය කියලා ගන්නවා. දැන් තමන්ගේ ශරීරය විඥානීය සහිත වෙලා මම කියලා දෘෂ්ටියකින් අල්ලගන්නවා. මම කියලා දෘෂ්ටියකින් තමන්ගේ ශරීරය අල්ලගන්නවා. හැම කෙනාම ඒක තමයි බොහෝ දිනක් කරන්නේ. ඒ දෘෂ්ටිය අර උච්ඡේද සහස්සත කියන දෘෂ්ටියට වැටෙනවාම තමයි බොහෝ අයට. වැඩිපුරම ඉන්නේ සහස්සත දෘෂ්ටියට. මම කියලා තමන්ගේ ශරීරය කියලා ගන්න තැන විඥානීය ගොඩනැගෙන ශරීරය, විඥානීය සැකසෙන ශරීරය මම කියලා දෘෂ්ටියකින් ගන්නවා. ඊළඟට මගේ කියලා තණ්හා කරනවා. ඒ ගත්ත ශරීරයේ දෘෂ්ටිය වැරදි. මම කියන තැන. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. නමුත් සක්කාය දිට්ඨිය නොදන්න තාක්කල් මගේ කියලා තණ්හාවෙන් බැඳී යනවා. එතකොට තණ්හා කරන තැනට යන්න මම අර කිව්වේ 108 ආකාරයකින් ගොඩනැගෙන තෘෂ්ණාවට එහෙම නැත්නම් තණ්හාවට මේ මගේ කියන දෘෂ්ටිය තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ මේ දෘෂ්ටිය ඒ දිට්ඨිය වැරදි දිට්ඨිය නොදකින්නකම්. මම කියන දෘෂ්ටිය වැරදි. මගේ ශරීරයට තියලා අල්ලනවා. ශරීරය තමයි තමන්ගේ වැදගත්. ඒ අල්ලන ශරීරය මගේ කරගන්නවා ඊට පස්සේ හැම දේවල්ම. බාහිරින් එනවා මගේ. එහෙම නැත්තම් ඊට පස්සේ ඒකට අනුසය වශයෙන් මානය තියෙනවා. බුදුජාන් වහන්සේ දේශනා කරනවා මේ මම කියන දෘෂ්ටිය සහ මගේ කියන තණ්හාව සහ අනුසය වශයෙන් එන මානය දුරු කරාම මේ පුද්ගලයා නිර්වාණ ඵල සමාපත්තියටපත් වෙනවා. එහෙම නැත්නම් නිර්වාණ ඵලයේ සාක්ෂාත් කරගන්නවා. ඒක දුරින් දුරු කරාම. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් ප්‍රහීන කරාම. ඊට පස්සේ මේ පුද්ගලයාට බාහිරින් එන අරමුණු, බාහිරින් දකින නිමිති හැම දෙයක්ම මම දකිනවා කියන අදහසක් තියෙනවා ඒ අයට. තව වැරදි ක්‍රමයකට. බාහිරින් එන නිමිති මම දකිනවා. මගේ කියන මම කියන දෘෂ්ටියකින් අල්ලනවා බාහිර නිමිති.
මගේ කියන තණ්හාවකින් බැඳෙනවා. හොඳට හිතන්න. මේ ප්‍රායෝගිකයි මේ බුදුදහම. Taman ඒක කරනවා නේද? මගේ කියලා තණ්හාවෙන් බැඳෙන්නේ. අර බාහිරින් දකින භාර්යාවගේ රූපය ඔස්සේ තමා ගොඩනගන අරමුණකින් පංච උපාදානස්කන්ධය කරලා තණ්හාවෙන් බැඳිලා යන්නේ මගේ කියලා. ඒ මගේ කියලා බැඳිලා යන තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුනටම අයිති වෙනවා. එයින් එකකට හරි අයිති වෙනවා. එතකොට එතන මගේ කියලා තණ්හාව කරගන්නවා. ඒ නිමිති හරියට නොදන්න කම නිසා. එහෙම කරන කෙනෙක් දුක ඇති වෙනවා. තෘෂ්ණාව සමුදය වෙනකොට දුක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තෘෂ්ණාව හරියට තමන් මේ තෘෂ්ණාව කියන්නේ මොකක්ද කියන දේ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් මම ඔබට මේක පැහැදිලිව තේරුම් කළා. හැබැයි ගැඹුරු විය හැකි ප්‍රායෝගිකයි මෙම දහම. දැන් ඔබ මේ තෘෂ්ණාව කියන දේ ඔබට තේරෙනවා මොකද්ද කියලා. ගැඹුරු ස්වරූපයෙන් හරි තේරෙනවා. සාමාන්‍ය ජීවිතේ ගලපලා ගන්න. හැබැයි මම ඔබට මෙන්න මෙහෙම දෙයක් කියනවා. සෝතාපන්න වෙනවා කියන තැන ඔය කියන තරම් තෘෂ්ණාව අතහැරීමක් වෙන්නේ නැහැ. හැබැයි තෘෂ්ණාව ගලවල යනවා එක්තරා ප්‍රමාණයක. නමුත් තෘෂ්ණාව ඉතුරු වෙනවා. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වුණාට සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා විවාහ වෙනවා, ළමයි හදනවා. පටලව ගන්න එපා. එතකොට යාට තෘෂ්ණාව තියෙනවද? තෘෂ්ණාව තියෙනවා. දිට්ඨි ටික ගලවලා යනවා. ඒ නිසා ඵල හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒ අර සංයෝජන කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත් පරාමාස ප්‍රහීන වුණු ආර්ය ශ්‍රාවකයා බඳිනවා, ළමයි හදනවා. යාට තෘෂ්ණාව තියනවාද කියලා අහුවොත් තෘෂ්ණාව තියෙනවා. යාට කාම තෘෂ්ණාව තියෙනවා. භව තෘෂ්ණාව, යාට භවය පිළිබඳ තෘෂ්ණාව කොහොමද? එයා දිගින් දිගටම යනවා. ඒක බොරුවක් බව දකිනවා. එයා විභව තෘෂ්ණාව, එයා බොරුවක් බව දකිනවා. එතකොට එයා බොරුවක් බව දකිනවා. දැක්කට එයා විඳිනවා. කෙලෙස් ටික විඳිනවා. ඒක නිසා කවුරු හරි කිව්වොත් එයා දන්නවා භවය ඔස්සේ මැරිලා සහස්සත කියන දිට්ඨිය ඔස්සේ ඒක බොරුවක් බව දකිනවා. ඒ වර්තමාන සිත්තේ මේක සකස් වීමක් වෙන්නේ කියලා. ඒ වුණාට ස්කන්ධ ආයතන ටික නැති වුණ පමණින් එයා තව තැනක උප්පැත්තියට යන්නේ නැහැ කියන දේ අපි දන්නවා. සෝතාපන්නාය නැවත උපතකට යනවා. එයා දන්නවා හැබැයි එයාගේ ආය මේ ස්කන්ධ ආයතන ටික අපායේ උපදින්නේ නැහැ. ආය දුක් විඳින්න උපදින්නේ නැහැ. ඒක එයාට මේ වර්තමාන සිතේම මේ සංයෝජන ටික සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැමැති සංයෝජන ටික දුරු වෙනකොට එයාට මේ තණ්හාව එක්තරා විදියකට ප්‍රහීන වෙනවා. ඒ තණ්හාවේ දුක්ඛ සමුදය තණ්හාවෙන් ප්‍රහීන වෙනකොට එයාගේ ආය ස්කන්ධායතන ටික සතර ආපායේ නොවැටෙන බව එයා දන්නවා. ඒක දැනගන්නේ ප්‍රඥාවෙන්. මම කිව්වේ ඒකයි. වර්තමාන සිතේම එයාගේ සිත ආය දුක් විඳින්න ස්කන්ධායතන ටික අපායේ සකස් වෙන්නේ නැති බව එයා දන්නවා. ඒක එයා දන්නවා. ඒකයි මම කිව්වේ ඔතන සියුම් තැනක් කියලා. ඔක සියුම් තැනක්. ඔය තණ්හාවේ සමුදය කියන තැන, මේ දුක්ඛ සමුදය කියන නිසා තණ්හාව උපදිනවා කියන තැන සියුම් තැනක්. කොහොමද මෙතන ඉන්නකොට සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට කියන්න පුළුවන් එයාගේ ස්කන්ධායතන ටික පංචස්කන්ධය ගිහින් දුක් විඳින්න අපාය සකස් වෙන්නේ නැහැ කියලා. මොකද එයාගේ සිත ඒ තැන පිහිටවන්නේ නැහැ. කිසිම විටකින් පිහිටවන්නේ නැහැ. එයා ඒක දන්නවා ස්ථීර වශයෙන්ම. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධහම Tamanට අවබෝධ වෙනවා මේ මොහොතේ. මේ මොහොතේ අවබෝධ වෙනවා. ඉතින් ඕක නිවන දක්වා පැහැදිලි කරන්න ගියොත් අර අසංකතයි, ඒ කියන්නේ හේතුඵල දහමක් ඔස්සේ මෙම ගමන
අසංකත තත්වයට නිවන දක්වා යන විදිය පැහැදිලි කරන්න ගියොත් ටිකක් ඔබලට ගැඹුරුයි. ඒ කියන්නේ ඒ තැන තේරුම් ගන්න අපහසුයි. මොකද්ද මේ අසංකතයි කියන දේ? සංකත කියන තැනින් හේතුඵල ධහමට හසු වෙන මේ ලෝකය. දැන් හේතුඵල ධහමට හසු වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංචස්කන්ධය පිහිටවනවා කාම ලෝකයේ තුල, රූප ලෝකයේ සහ අරූප ලෝකයේ තුල. ඔය ලෝක වලින් බැහැරව සිට නිවනට පිහිටවනවා කියන තැන ගැඹුරුයි. ඒක රඳා පවතින්නේ දුක්ඛ සමුදය තැන. දුක්ඛ සමුදය වෙනවා කියන තැන මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ තණ්හාව නැති වෙනවා නෙමෙයි. දුක්ඛ සමුදය වෙනවා කියන තැන අවිජ්ජාව තැනට යනවා. අවිජ්ජාව නිසා කියන පටිච්ච සමුප්පාදයේ දිගටම යනවා. ඒක අවබෝධයකට හසු වෙන්නේ. ඒකට තමයි අපි ප්‍රඥාව කියන්නේ. එතකොට ඒක දෙකක්. ඒක නිසා තණ්හාව නැති වුණ පමණින් තණ්හාව නැහැනේ. මම උදාහරණයක් හැටියට කිව්වොත් ඔය ධ්‍යාන වඩලා යන කට්ටියට තණ්හාව නැහැ. తాවකාලිකව තණ්හාව යට කරලා තමයි මේ ධ්‍යාන තත්ත්වය පටන් ගන්න. ඒක නිසා ඒක එතනට ගියාට ඒගොල්ලන්ට තණ්හාව නැහැ කියලා කියන්න බෑ. අද වැරදියට නිවන අර්ථ දක්වනවා. නිවන අර්ථ දක්වනවා බාහිරින් මං කිව්වා වගේ මේ දහම මෙතන ටිකක් අමාරුයි. ඒක නිසා හොඳ සිහියෙන් අහගෙන ඉන්න. ඕගොල්ලෝ සම්මතයට හසු වෙච්ච දහම මෙතන අපහසුයි. මං කියන්නේ එක සිතක පුරුදු කරන දහම. මේ ලෝකේ අහපු වෙනම අහපු සූත්‍ර අහලා මේ ඔක්කොම එකට කැටි කරගන්න බැරි නම් මේ බුදුදහම ඔබට බොහෝ අපහසුයි. ඒකයි අපහසු. දැන් බලන්න අද රහත් වුණා කියන කොටසක් ඉන්නවා. මේක දැනගෙනම අපි අපේ හරි මාතෘකාවට යනවා. රහත් වුණා කියන කොටස සිත දිහා බලන් ඉන්න කියනවා. ඒ සිත දිහා බලන් ඉන්න කියන තැන සිත බලන් ඉන්න. සිත කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. උවිත පිටින් සිතක් බුදුරජාණන් වහන්සේ පණවන්නේ නැහැ. රූප වේදනා සංඥා සියලු එතකොට දුක පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට ඔය තියෙන ස්කන්ධ ටිකින් පිට සිතක් නැහැ. එතකොට සිත දිහා බලාගෙන ඉන්න කියලා කියන්නේ ඔය ස්කන්ධ ටික දිහායි බලන් ඉන්න කියන්නේ. මම ඔබට උදාහරණයක් දෙන්නම්. මේක හරියට තේරුම් ගන්න. මේ සිත කියන දේ ටෝච් එකක් වගේ. ටෝච් එකක් පත්තු වෙලා තියෙනකොට අර ඔළුව වගේ තියෙන තැනින් එළියට එනවා නේද? අන්නේ එළියට එන ටික තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. එළිය, පේන ටික, බලාගෙන ඉන්න පුළුවන් ටික. අර ටෝච් එකේ කඳ හැංගිලා අවිජ්ජාව නිසා. ඒ ටික අපිට පෙන්වන්නේ නැහැ. ආලෝකය පෙන්වනවා. ඒ ආලෝකයේ එක කදම්බයක් වශයෙන් අපි ගන්නවා සිතක් කියලා. ඒක කඩලා දකින්නකොට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් අපිට දැනෙන තැන කොහෙද? රූප වේදනා සංඥා සංකාර විඥාන. සිත දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට නිමිති ගන්නවා. ඒගොල්ලෝ සිත දිහා බලන් ඉන්න ගමන් නිමිති ගන්නවා. බාහිර නිමිති අරගෙන බාහිර නිමිති කොහෙන් ආවත් බාහිර එක ගන්න දේවල් සංඥාවට ඔස්සේ බලනවා. සංඥාව ඒගොල්ලෝ අමතක කරනවා. සිත දිහා බලන් ඉන්නවා සංඥාව විතරයි. වේදනාව දිහා බලන් ඉන්නවා. සිත දිහා බලන් ඉන්නවා කියන තැන මම අර ටෝච් එකෙන් එළියට එන කදම්බේ ඔස්සේම තියෙන රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන තැන් වලින් බාහිරව කිසිම දැක්මක් නැහැ. ඒගොල්ලෝ ඒ දිහා බලන් ඉන්නවා. බලන් හිටියට ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. අන්න එතනයි වෙනස. සිත දිහා බලන් හිටියට ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ඒක නිසා සිත දිහා බලන් හිටියට රූපය තේරුම් ගන්න බෑ. රූපය නිසා තමා තුළ ගොඩ නැගෙන අරමුණ
ඒ අරමුණ නිසා තණ්හාව උපදින බව නොදන්න තාක්කල් රූපේ දිහා බලන් හිටියට වැඩක් නැහැ. පොදුවේ ගත් කල සිත දිහා බලන් හිටියට වැඩක් නැහැ. Motion detected at the front door. වේදනාව දිහා බලන් හිටියට වැඩක් නැහැ. පොදුවේ ගත් කල අනිත්‍ය වූ සිත දිහා ඔන්න ඔය මම ටෝච් එකේ එළියෙන් එනවා කිව්ව රූප වේදනා සංඥා සංකාර ඔස්සේ බලන් හිටියට අවබෝධය දියුණු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ට අනිත්‍ය දියුණු වෙන්නේ නැහැ. නිකන් බලන් ඉන්නවා. ඒ අය අද දැකලා කියනවා අපි නිවන් දැක්කා කියලා. ඒගොල්ලන් නිමිති කොහොම කරගෙන යනකොට ඒගොල්ලන්ට නිමිති නැති වෙනවා. නිමිති ශූන්‍ය වෙනවා. හැබැයි කෙලෙස් ටික හැම ඉතිරි වෙනවා. මම කිව්ව කෙලෙස් ටික මොකද්ද? අර මං ඉස්සෙල්ලා පැහැදිලි කරේ. තමන්ගේ ශරීරය මම කියලා දෘෂ්ටියකින් ගන්නවා. මගේ කියන දේ තණ්හාවෙන් යනවා. ඊළඟට මාන කියන අනුස්සය තමා තුළ ඉතිරි වෙනවා. ඔය ටික ප්‍රහීන නොවන තාක්කල් සිත දිහා බලාගෙන හිටියට එයාගේ සිත ශුන්්‍යතාවයටපත් වෙන්නේ නැහැ. නිමිති නැති වුණ පමණින් එයාගේ සිත ශුන්්‍යතාවයටපත් වෙන්නේ නැහැ. බුදුදහමේ ශුන්්‍යතාවය කියන්නේ මම ඔන්න ඔය කිව්ව ටික ප්‍රහීන කරොත්. ඒ කෙලෙස් ටික ප්‍රහීන කරලා අරහත් ඵල සමාධිය ලබන කෙනාට ආය ඇතිද නැතිද තණ්හාවක් එයාට එන්නේ නැහැ. තණ්හාව නැහැ නෙමෙයි, තණ්හාව තියෙනවත් නෙමෙයි. දුක්ඛ සමුදය වෙනවා තණ්හාව. දුක්ඛ සමුදය තණ්හාව කියන ගැඹුරු පටිච්ච සමුප්පාදය ඔස්සේ හැමතිස්සෙම ප්‍රඥාව දියුණු කරනවා. එයාට දකින්නකොට එයාට එන්නේ ඉබේම පහළ වෙන්නේ මේ ක්‍රියාවලිය. අවිද්‍යාව තිබුණොත් කියන ක්‍රියාවලිය අවබෝධ කරලා තියෙන්නේ. ඒක ආව කෙනෙකුට මේ මම අර කිව්ව කෙලෙස් ටික ඔක්කොම ප්‍රහීන වෙලා ඉවරයි. එහෙම කෙනෙක් සිත ශුන්්‍යතාවයටපත් වෙනවා. දැන් අපිට වැදගත් ඔය දෙක මං තවදුරටත් ඉදිරියේදී මේ දුක්ඛ සමුදය වෙනකොට කොහොමද සංකතයි අසංකතයි ධාතුව සංකතයි කියන්නේ හේතුඵල ධාමත. ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ ලෝක 31ම සංකතයි හේතුඵල ධාමත අයිති වෙනවා. ස්කන්ධ පහ ඒවැය පහළ වෙනවා. උපාදාන වෙනවද නැද්ද කියන දේ ඒ පුත්කලයාගේ අවබෝධය මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මැරිලා ස්කන්ධ ආයතන ටික අපෙන් නැති වෙලා ගියා කිව්වට නැවත ස්කන්ධ ටිකක් ගිහින් තව තැනක මේ ලෝකයේ ලෝක 31 කොයි හරි තැනක උපදිනවා. මං කිව්ව ටික ඔක්කොම එකට ගලප ගන්න. එතකොට මම කිව්වේ දුක්ඛ සහ දුක්ඛ සමුදය ගැන. දැන් තණ්හාව ඉතිරි නැතුව ප්‍රහීන කරන්න කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය තුන්වෙනි තැනට දැන් පත් කරා. ඒකට මාර්ගයක් හැටියට දුන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒක නිසා තණ්හාව ප්‍රහීන කරන මග පුරුදු කළ යුතු මග ආරෂ්ඨාංගික මාර්ගය. තණ්හාව ප්‍රහීන කරන්න පුරුදු කළ යුතු මග ආරෂ්ඨාංගික මාර්ගය. කියලා ආරෂ්ඨාංගික මාර්ගය අපිට පෙන්වුවා. සම්මා දිට්ඨියේ ඉඳලා අපි මේ 3 සහ 4ට යන්නේ ඉස්සෙල්ලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ටිකක් සද්දේ අඩුයි. මට ඇහෙනවා. ඒක අපේ මාතෘකාව හැටියට පංච උපාදානස්කන්ධය ගැන තමයි අපි කතා කළේ. එතනදී අපිට දකින අපේ ප්‍රධාන ආයතන ටික සිත කය වචන ඉදලා පටන් ගත්තන් පස්සේ ආයතන 6ට අපි මිනිස්සෙක් වශයෙන් ගොදුරු වීමක් තමයි අපේ ජීවිතය දකින්නේ. ඒ ගොදුරු වෙන තැනට මූලිකව පත්වන සාධකයේ හැටියට අපිට ආරම්භයේදී දකින්නේ සිත කියන එක. එතකොට මේ සිතේ තියෙනවා අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරනකොට ඇතුලේ සිතයි පිටේ සිතයි කියලා දෙකක්. උදාහරණයකට අපි ගත්තොත් එහෙම දැන් මම මෙහෙම කියන්නේ අපි මේ දහම පුරුදු කරන්න ඕනේ අපේ පෞද්ගලිකව හැසිරෙන ජීවිතයත් එක්ක. එතකොට දැන් අපි කාටද කිව්වොත් එහෙම දෙයක් අපි ඇතුලෙන් එකක් හිතේ තියාගෙන පිටින් එකක් කියන කතාවක් අපේ තියෙනවා. එතකොට ඒ හිත මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලියට
සම්බන්ධ කරගන්නේ කොහොමද? ගොදුරු වීමකින් තොරව, වෙනත් විදිහින් කියනවා ඔයාගේ වචනින් කියනවා නම් හසු වීමකින් තොරව ආරම්භකයන් හැටියට. දැන් ඔයා අර කිව්වනේ ඇතුලේ සිතයි පිට සිතයි කියලා. දැන් ඔයා මං හිතනවා ඒ කියන දේ අර බාහිරයි අභ්‍යන්තර සිත කියලා තමයි. හැබැයි එක සිතයි. වර්තමානයේ සිත වර්තමානයේම තමයි. අභ්‍යන්තර බාහිර වුණත් එක සිත වර්තමානයේම තමයි. සිත අතීත වර්තමාන අනාගත. බාහිරෙන් අපිට පේන නිමිති වලට අපි ඒ සිත හැමතිස්සෙම සිත වර්තමාන එක සිතයි. පටලව ගන්න එපා. මේ වර්තමාන සිත තමයි අනාගතයේ අපි මෙතන ඉඳලා අනාගතයේ හිතුවත් සිත වර්තමානයි. අතීතයේ දෙයක් දැන් සිතුවත් සිත වර්තමානයි. ඒක නිසා සිතට අර්ථකථනය ඔබ දුන්න විදිහට මම ගත්තේ බාහිර අරමුණකට සිතක්. අභ්‍යන්තර කියන එක දෙයට තව සිතක්. දැන් ඔබ අහන ප්‍රශ්නේ මම ඒක අනිත් අයටත් තේරෙන්න මේවා කළා. දැන් ඔබ අසන විදිහට මට මෙන්න මේකයි මම අහන විදිය තේරුම් ගත්තේ මෙහෙමයි. අපිට සිතට ආපු දෙයක් කයෙන් වචනයෙන් හැසිරෙන ආකාරය අපි නොදන්න කමක් තියෙනවා. අපිට සිතට ආපු දෙයක් අපි පරුෂ වචන කියලා බයිනවා, කේලම් කියනවා, මිනිසුන්ට ගහනවා. ඔය සිත් ගොඩක් උතන. ඔබට ඒකටද උත්තරේ බලාපොරොත්තු වෙන්න. ඒ විදියටද ඔබට ඒකද ඔබගේ ප්‍රශ්නේ? ඇත්තම කියනවා ආරම්භයක් හැටියට ඒක එක්තරා විදිහක ක්‍රියාවලියන්නේ ඒක වෙන්න පුළුවන්. ඔව්. ඔබ කියන්නේ එකක් හිතනවා එකක් කතා කරනවා කිව්වට එක හිත නෙමෙයි. හිතන හිතෙන් කතා කරන්න බෑ. පටලව ගන්න එපා. හිතන හිතෙන් කතා කරන්න බෑ. කතා කරන හිත වෙන සිතක්. ආය. හිතන හිතෙන් ගහන්න බෑ. ගහන සිත වෙන සිතක්. පටලව ගන්න එපා. හැබැයි චේතනාව තමයි කර්මය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චේතනාව කියන්නේ සිත සකස් වෙන සංස්කාර ටික. චේතනාව සංස්කාර ටික මරනවා කියලා ඇව්වොත් පීයෙන් ඇල්ල මරනවා. එතකොට මරණ සිත ගොඩ නැගුණේ සංස්කාර නිසා. චේතනාව සංස්කාර වලින් ගොඩනගාගත්ත කර්මයකට මරනවා කියලා පීයක් අර මරණ තැන ක්‍රියාසිතක් වෙන්නේ. මරනවා කියන්නේ. ඒක සම්පූර්ණ වුණාම කර්මපතයටපත් වෙනවා. මරනවා කියලා සිතෙන් මැරුවේ නැත්තම් සිත කිල්ටි වෙනවා මරනවා කියලා සම්පූර්ණ විපාකෙ වෙන්නේ මේ කර්මපතයට වැටෙන්නේ නැහැ. කර්මයට වැටෙන්නේ නැහැ. ක්‍රියාවෙන් මැරුවේ නැත්තම්. හැබැයි එයාගේ මරණ සිතක් තියෙනවා. පටලව ගන්න එපා. පටලව ගන්න එපා. සිතන සිතෙන් බනින්න බෑ. බැන්නේ නැත්තම් පරුෂ වචන නොකියුවොත් පරුෂ වචනය නිසා කර්මය සකස් වෙන්නේ නැහැ. හැබැයි සිත තුල පරුෂ වචන කියනවා කියන සිතේ කිලිටි භාවය තියෙනවා. ඒක දෙකක්. ඒ නිසා සිතෙන් කරන මේ වචනෙන් කරන අකුසල් ටික සම්පූර්ණ පතයකට ගියොත් තමයි ඒ අකුසලයේ ඔස්සේ යන කර්මපතේ සකස් වෙන්නේ. හැබැයි අකුසල් නොවෙනවා කියලා හිතන්න එපා. සිතෙන් බොරු කියනවා කියලා හිතුවත් එතන අකුසලයක් වෙනවා. නමුත් බොරුවක් ඇත්තටම කිව්වොත් තමයි අකුසලයෙන් කර්මපතය බොරුවක් කීම නිසාම සම්පූර්ණ වෙන්නේ. අන්න ඒක තමයි භවයකට යන්නේ. ඒක ඔය කියන්නේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලා අගටම සම්පූර්ණ වෙන්න ඕනේ. කර්ම සකස් වෙන්න. හරියටම සිතෙන් වෙන දෙයට සිත. දැන් වෛර සිතට සිත වෛරයනේ. වෛර සිතට අපිට කර්මයක් සකස් වෙනවා. සිතේ වෛර ගහනවා, මරනවා කිය උදේ ඉඳලා හවස වෙනකන් හිතනකොට. හැබැයි මරණ තැනට ඉන්නේ මරණ ක්‍රියාවට සම්පූර්ණ වෙනවා. මිනිහෙක් මැරුවාම ක්‍රියාවෙන් වන අකුසලයේ සම්පූර්ණ වෙනවා. එතකොට මිනිහෙක් මැරුවාම කියන අකුසලයට තමයි එයාට මේ විපාක සකස් වෙන්නේ. ඒක නිසා සිතෙන් සිතුවා කියන තැන අර ක්‍රියාවෙන් සහ වචනයෙන් වන අකුසල් ටික සම්පූර්ණ නොවන තාක්කල් ඒ අකුසලයට අදාළව කර්මය සකස් වෙන්නේ නැහැ එච්චර ප්‍රබලව. සත්‍යෙත් මරන්න කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකට මම
දැන් අර සතෙක් මරන්න කාරණා පහක් සම්පූර්ණ වෙන්න එපා. දැන් ඒක හොඳ උදාහරණයක් ඇටියට තේරුම් ගන්න පුළුවන්. සතා බව හඳුන ගන්නවා, අන්තිමට සතා මරන්න ඕනේ කියලා සිත පහළ වෙනවා. ඒ සිත පහළ වෙන තැනම Tamanට සංවර වෙන්න පුළුවන්. සතා මැරුවේ නැත්තම් එතනින් සංවර වෙනවා. කොහොමද සංවර වෙන්නේ? ඇයි මම සතා මරන්නේ කියන දේ බාහිරෙන් දකින සතාගේ ස්වરૂපය දකින්න. මගේ කයට තියලා අල්ලන්න පුළුවන්. මගේ කයට කායගත සතිය සියලා අල්ලනවා. කයේ අනිත්‍ය දකපු කෙනෙක් බාහිර සතාගේ ශරීරයක් විනාශ කරන්නේ නැහැ. එතනක් තියෙන අනිත්‍ය වූ ස්වභාවයක්. කයේ වෙනස් වීම. මේ සතා මරලා මම මොකක්ද ගන්නෙ කියන දේ තේරුම් ගන්නවා. ওই සත්තු මරනවා තැන ඇත්තටම බැලුවොත් දැන් අපි කියමු මුවෙක් මරනවා කියලා. එතන ලෝභයක් තියෙනවනේ මුවා මරාගෙන කන්න ඕනේ කියන එක. ගිජුකමක් තියෙනවා. කන්නනේ මරන්නේ. බලහම බලන් ගියාම සත්තු මරණ බොහෝ අයට පංචකාමයේම තමයි එතන තියෙන්නේ. හොඳට ගලපලා බැලුවොත් එතන තණ්හාවමයි සැඟවිලා තියෙන්නේ. තණ්හාවමයි සැඟවිලා තියෙන්නේ. විහිංසා සංකල්පය කියලා කියන්නේ විහිංසා විතක්ක කියලා කියන්නේ විතර්කය. හිංසා කරන තැනම Tamanට මොකක් හරි වාසියක් තියෙනවා. හොඳට හිතලා බලන්න. පංචකාමයේම තමයි විඳින්න. Taman බලන්න. එතන විඳීමක් තියෙනවා. සත්තු මරණ තැන, බොරු කියන තැන සැඟවුණු වාසියක් Tamanට තියෙනවා. හොඳට හිතලා බලන්න. එතකොට ඒක තියෙන්නේ පංචකාමයට විඳින්න. තමන්ගේ සතුටට, තමන්ගේ වින්දනයට. ඒක නිසා බොරු වචනයෙන් සහ ක්‍රියාවෙන් වන සෑම අකුසලයකටම බලන්න හොඳට සැඟවිලා තමන්ට වාසියක් තියෙනවා. එහෙම හිතමු අපි භාෂාවෙන්. වාසියක් තියෙනවා කියන්නේ පංචකාමයේ විඳින්න තියෙනවා. මේ ලෝකයේ විඳින්න වාසියක් තියෙන නිසායි බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, මිනිස්සු කොටවන්නේ. මේ ගහන්නේ, බනින්නේ, සත්තු මරන්නේ, විවිධ දේවල් කරන්නේ ඔය ක්‍රියාවෙන් සහ වචනයෙන් වන අකුසලයේ නොදන්න කමටනේ. ඒක සීලයක රැක්කට ඕක පිටක් නෑ. සිත දිහා නිකන් බලන් හිටියට සත්තු මරන්නේ නෑ කියලා. මේක නොතේරෙන තාක්කල් අනිත්‍ය වූ ස්වභාවය අපි ඔබ අහන ප්‍රශ්නෙට දැන් අපි සිත කියන්නේ නාම රූපනේ. නාම රූප නිසයි සිත හටගන්නේ. දැන් විඥාන පත්‍ය නාම රූප කියලාත් කියනවා. නාම රූප පත්‍ය විඥානත් කියලා තියෙනවා. ඒ නිසා ඒක දෙපැත්තටම වැටෙනවා. නැත්නම් නාම රූප පත්‍ය විඥාන. නාම රූප නිසයි සිත හටගන්නේ. දැන් බලමු රූප කියන්නේ මොනවද? අපි බොහෝ අයට වැරදිච්ච තැනකුත් තියෙනවා. අපි කාලයක් තිස්සේ වැරදුනා. මේ රූප කිව්වහම ඔක්කොම බලාගෙන හිටියා මේ පඨවි ආපෝ තේජෝ වායෝ පෙනේ කියලා. ඒගොල්ලෝ ඔබලා දන්නවා ඒ පඨවි ආපෝ තේජෝ වායෝ. ඊට පස්සේ ඒ ඔස්සේනේ අපිට වර්ණ ගන්ධ රස ඔය ඔක්කොම අපිට ගොඩ නැගෙන්නේ. නමුත් බොහෝ අය දැන් තාමත් අද හිතාගෙන ඉන්නවා මේ අනිත්‍ය කියලා දකිනකොට මේ පඨවි ආපෝ තේජෝ පේනවා කියලා. මේ ලෝකෙ කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සහ ස්වල්ප රහතුන් වහන්සේලා ටිකකට තමයි ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේ හරියටම දැක ගන්න පුළුවන්. හරියටම නුවණ පහළ වෙලා කියන්නේ. අනිත් ඔක්කොම මම මේ කියන ටික විතරයි තේරුම් ගත්තේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධහම අභිධර්මය කියලා ඒ කෙලවරකටම තල්ලු වෙන්නේ. අභිධර්මය අපි සූත්‍රවලට ගලපලා අපිට උපකාරයක් හැටියට සිත විස්තර කරන්න ගන්නවා මිසක් අපිට ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කිසි දිනක බොහොම අපහසුයි දැන් පහළ වෙන රහතුන් වහන්සේ කෙනෙකුට ඕක දැක ගන්න. ඒක නිසා අනිත්‍ය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වෙන් කරලා දකින්න එක නෙමෙයි. මෙන්න මේ විදිහට දකින්න එක. මේ විදිහට දකින්න. මෙන්න මේ විදිහට දකින්න රූපේ අනිත්‍ය ස්වභාවය. අපි බලමු කොයි වගේ උදාහරණයක්ද. කාර් එකක් ගමු මගේ හොඳම උදාහරණය. කාර් එකක් ඔබ ගිහින් කාර් එකක් ගන්න යනවා. ආස කරනවා අර කාර් එක ගන්න සේල් එකකින් ගිහින් මේ කාර් එක මට දෙන්න. කීයද ගාන? අපි කියමු රුපියල් ලක්ෂ 3යි හරි එහෙම කීයක් හරි ගාණක් කිව්වා කියලා.
ආයේ කාර් එක දෙන්න කියනවා ලක්ෂ 3ට. ඊට පහුවදා යනකොට කාර් එක කෑලි ගලවලා තියෙනවා. කෑලි ගලවලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේ කාර් එක කෑලි ගලවලා තියෙන්නේ ඒ කාර් එකමයි කියලා කියනවා. ඔබට කීයටද ඕනි කියලා අහනවා. කීයටද දෙන්නේ කියලා මම ලක්ෂ 2යි කියනවා. ඔබ බොහෝ දුරට ඕක ගන්නේ නැහැ. ඔබයි මායි. දැන් ඔබට තේරෙනවා ඇති අපේ තණ්හාව ඇලිලා තිබ්බේ කොහෙටද? කාර් එකට. කාර් එකේ කෑලි ගලවලා තියෙන තැනට අපිට තණ්හාව එනවද? ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපි බාහිරෙන් දකින සෑම දෙයකම අපි කෑලි ගලවලා දුන්නොත් කෑලි හයි කරන්න දන්නෙත් නැහැ, ගලවන්න විදිය දන්නෙත් නැහැ. බොහෝ අය. ඒක තමයි මේ එකතු වීමක්, සකස් වීමක් කියලා මේ ලෝකේ කියන්නේ. ඔන්න ඔය අනිත්‍යයි කියලා අල්ලන්නේ ඔන්න ඔය කෑලි ගලවලා දකින ස්වરૂපය. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ දීතියට බලන්නේ. ඔබට ඒ උදාහරණය මම කිව්ව දේ තේරෙනවා. ඕක සකස් වීමක් වෙන්නේ. කෑලි කීපයක් එකතු වෙලා කාර් එකක් හැදුනා. හැදුණු කාර් එකටයි අපි තණ්හා කරන්නේ. දැන් අපේ තියෙන පරිහරණය කරන වාහනේ බලන්න. ඕකට තණ්හා කරගෙන ඉන්නේ. ඕක හරියට ලස්සනට පොලිෂ් කරගෙන ඉන්නවා තියෙන්න ඕන විදිහට. නිට්ටයයි කියලා අල්ලගෙන ඉන්නේ. ওই විදිහටම තියෙයි කියලා හිතෙන්නේ. හැබැයි ඕකේ කෑල්ලක් එහෙට මෙහෙට වුණොත් කෑල්ලක් ලයිට් එකක් නැති වුණොත් අන්න අපේ සිතේ වෙනස් වීමට හුරුදු වෙලා නැහැ. මොකද අර නිට්ටය සංඥාවෙන් අල්ලගෙන ඉන්නේ. ඔක අනිත්‍යයි කියලා සිතේ කිසි දවසක හිතෙන්නේ නැහැ. මොකද අපි නිට්ටයයි කියලා සංඥාවෙන් අල්ලගෙන ඉන්නවා. හොඳට කල්පනා කරන්න මේ ලෝකේ හැම දෙයක්ම සකස් වෙලා එකට එකතු වෙලා එන දේ අපි අල්ලන් ඉන්නවා ඒ විදිහට තියෙන්න ඕන කියලා. ඔගේ යථාර්ථය කඩලා බැලුවොත් අපි එතනට තණ්හා කරන්නේ තණ්හා කරන්න හේතුවක් නැහැ. ඒක නිසා ලෝකෙ දිහා බලනකොට රූප දිහා බලනකොට කඩලා බලන්න. පඨවි ආපෝ තේජෝ වායු බලන්න යන්න එපා. නොපෙනෙන දෙයක් අපිට මම දැන් තේරුම් කරලා දුන්න බලන විදිය. ගෙදරට ලස්සන කලගෙඩියක් ගේනවා. කලගෙඩියනේ. ලස්සනයි. ලස්සන දේවල් මේ පේන්ට් කරලා විසුතුරු කලගෙඩියක්. ගෙදරට ගේනකොට ඕක තියෙනවා. ඒකට තණ්හාවෙන් ආසාවෙන් බැඳිලා යනවා. පවුවදා එනකොට කෑලි ගැලවිලා තියෙනවා. බිම වැටිලා කැඩිලා බිඳිලා තියෙනවා. ඒකේ තිබ්බ ලස්සන රූපේ වර්ණ කොටස් වෙන් වෙලා. ඔබේ සිත ගැටෙනවද? ඔව්. ඇයි? තණ්හාවක් ඔබට තිබුණා. ඒ තණ්හාව තිබිච්ච තණ්හාව නිට්ටයයි කියලා අල්ලන් හිටියා. එතන නිට්ටය සංඥාවෙන් අල්ලන් හිටිය අනිත්‍ය බව නොදන්න නිසා. ඔක තමයි ලෝකේ බාහිරින් එන වස්තු සෑම දෙයකටම වෙන්නේ. මං කියන දහම් ප්‍රායෝගිකයි. එතකොට අනිත්‍ය වූ කලගෙඩියක් අල්ලගෙන ඉඳලා කලගෙඩිය ඔස්සේම තණ්හාවෙන් ඔබ බැඳී ගියා. ඔබගේ ශරීරයටත් ඔච්චරයි. ශරීරයටත් ඔච්චරයි. කායගත සතිය කියන්නේ අසුබ භාවනාව කියන්නේ. ඔය කියන කයට තියෙන ඔක්කොම භාවනා කරලා කඩලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක කඩලා බලන්න මේ සම්පූර්ණ ශරීරයක් කියන තියෙන අල්ලගෙන තැන අපි නිට්ටයයි කියන තැන නොදන්න කමක් තියෙනවා. නිට්ටය වූ ශරීරයක් අල්ලගෙන ඉන්න තැන මෙන්න මේ කෑලි ගලවලා බලන්නේ නැති නිසා අපි හිතනවා අපි නිට්ටයයි කියලා. ඒ නිසා ශරීරය හැමතිස්සෙම මගේ කියන දෘෂ්ටියකින් අල්ලගන්නවා. එතනම මගේ කියන දෘෂ්ටිය අවබෝධය තියෙන කෙනෙකුට තේරෙනවා මේක මුලාවක් බව. ඒක නිසා අර ලෝකේ සෑම දෙයක්ම ඔන්න ඔය විදියට කඩලා බලන්න. Tamanට මොනවා හරි දෙයක් ලැබෙනකොට කඩලා බලන්න. හැම තිස්සෙම තමන්ගේ ගෙවල් වල තියෙන වස්තුව පවා එතනින් ආරම්භ කරන්න. මේක කැඩෙනවනේ බිඳෙනවනේ කියන තැන. ඒක භාවනාවක් හැටියට කරන්න. භාවනාවක් හැටියට කරන්න. තමන් දකින රූප වාහිනියට පවා කරන්න. ඒක භාවනාවක්. හැඩලා දකින්නකොට කැඩුනාම සිත ගැටෙනවද? ගැටෙන්නේ නැහැ. හරි පහසුයි මේ දහම් පුරුදු කරන්න. ලෝකේ සෑම දේවල්ම ওই විදියට දකින්නකොට ඔබට ඒවයේ අනිත්‍ය ස්වභාවය තේරෙනවා. එතකොට ඒ අල්ලගන්න තැන මම කියලා අල්ලගන්න ස්වභාවය, තදින් අල්ලගන්න දෘෂ්ටිය මොකද්ද කියලා තේරෙනවා. ඒ අනිත්‍ය වූ දෙයක් නිට්ටය කරගත්තොත් දුක හටගන්න බව තේරෙනවා. අර කලගෙඩිය කැඩෙනවා වගේ. අනිත්‍ය බව නොදන්න තාක් කල් ඒක නිට්ටයයි කියලා අල්ලගත්තොත් කැඩිච්ච ගමන් දුක හට ගන්නවා අනවබෝධය නිසා. අවබෝධ වුණ කෙනෙකුට කලයේ කැඩුනාම මොකද කරන්නේ? කෑලි ටික අරගෙන
අර කුණු බාල්දියට දාලා සිත ඇලෙන්නෙත් නෑ, යාට ගැටෙන්නෙත් නෑ. යා කලේ ගේනකොට මේක අවබෝධ කරගෙන තමයි අරන් එන්නේ. මේ මුළු ලෝකේ පවතින සෑම දෙයක්ම බාහිරින් එන දේ තමන්ගේ ශරීරයට පවා ওই විදියට ගලපලා නුවණින් විමර්ශනය කරනවා. නුවණින් විමර්ශනය කරනවා. සෝතාපට්ටි අංගය. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන ධර්ම ශ්‍රවණය සෝතාපට්ටි අංගය. නුවණින් විමර්ශනය කරන එක සෝතාපට්ටි අංගය. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරවීම. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරවීම. ඒ ගැන අපි බොහෝ දුරට කතා කරා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කොහොමදපත් වෙන්නේ ලෝකෝත්තර මාර්ගයට කියලා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා ලෝකෝත්තර මාර්ගයට වැටෙන විදිය ධර්මයේ දේශනා කරලා තීරුම් කරනවා. ඒ තීරුම් කරලා ලෝකෝත්තර මාර්ගයට ඉක්මනටපත් වෙන කෙනා තමයි තණ්හාව ප්‍රහීන කරන්නේ. තණ්හාව දුක සමුදය ගැන අවබෝධයේ තණ්හාව කියලා තණ්හාව ඉතිරි නැතුවම ෂය කරන අවිද්‍යාව යට කරලා මේ ලෝකේ යථාර්ථය දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දකින්න. තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව තියෙනකම්. තණ්හාව දුරු කර පමණින් දුරු කරන්නත් බෑ, සම්පූර්ණයෙන්ම අවිද්‍යාව තියෙනකම් කියන්නේ නේද කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවා තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්ද? ඔව්. විද්‍යාව කියලා අපි සම්පූර්ණයෙන් කරන්නේ අරහත්ත්වයටපත් වෙන තාක්කල් විද්‍යාව පහළ වෙනකම් තණ්හාව අපිට තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට අනාගාමී වෙනකමුත් අර භව තණ්හාව තියෙනවා. ඒක නිසා මේ භව තණ්හාව නිසා අර මේ අනාගාමී එක්කනා අරහත් ඵලයටපත් වෙන්න බෑ. ඒක නිසා අවිද්‍යාව සම්පූර්ණයෙන් යට වෙලා විද්‍යාව පහළ වෙන තාක්කල් ඒ පුද්ගලයාට තණ්හාව තියෙනවා කියලා තණ්හාව කියලා තනි වචනකින් අර්ථකථනය කරනවා. ඔය තණ්හාව මම අර කිව්වා වගේ තණ්හාව 108 ආකාරයෙන් වෙන තණ්හාවට අයිති වෙනවා. ඒ තණ්හාව ඉතිරි නැතුවම ඡය කරන තාක්කල් රහත් වෙන්න බෑ. ඒක නිසා අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන කියලා ওই විදිහටම ස්පර්ශය නුවණින් නොදන්න තාක්කල් අපි ද සූත්‍රය කියලා ගිය සුමානි පැහැදිලි කරා. ස්පර්ශය නුවණින් සියුම් ලෙස නුවණින් නොදකින්න තාක්කල් උපාදානය ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳින්න යනවා, වේදනාව නිසා තණ්හාව උපදිනවා, තණ්හා නිසා උපාදාන ඇති වෙනවා. උපාදාන ඡාති හතරක්ම පැහැදිලි කරා. කාම උපාදාන. ඒ ආකාරයට අපි ගිය සුමානිය ඔය ගැන පැහැදිලි කරා. එතකොට තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තණ්හාවයි උපාදානය, තණ්හාව ආකාර 3යි, උපාදානයේ ආකාර 4යි. ඒක මම හිතන තණ්හාව ගැන මම පැහැදිලි කරා. තණ්හාවේ ආකාරයි උපාදානයේ ආකාර පිළිබඳව අපි කිය සුමානේ හඬපටිය තණ්හාව නෙමෙයි උපාදානය ගැන පැහැදිලි කරා. ඒක නිසා මේ මාතෘකාවට ප්‍රශ්න ඇහුවට ඊළඟ ඉස්සෙල්ලා හඬපටිය අහලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒක නිසා පෞගිය හඬපට අර සෝතාපන්න ඵලය කියලා හරියට ටයිප් කරාම YouTube එකේ නිල් පාට බුදු පිළිමයක් එක්ක එනවා. ඒකේ මේ ධර්ම සාකච්ඡා සෑම දෙයක්ම තියෙනවා. ඒක නිසා මේ පෞගිය මාතෘකාවලට වැඩි කතා කරන්න කැමති නැහැ. ඒක කාලය වැය කිරීමක්. ඒක නිසා සෝතාපන්න SOTHAPANNA ඉඩක් කියලා ස්පේස් එකක් ඵලය PALAYA කියලා ගැව්වහම නිල් පාට බුදු පිළිමයක් එනවා. ඒකේ දාපු හඬපට ඔක්කොම තියෙනවා. මේ සාකච්ඡාවත් හරියට ටේප් තුනක් මම දානවා. ගිහිල්ලා අහන්න. ඒවැයින් පැය දෙකක් තියෙනවා මේ තමන්ට අවබෝධය ගන්න පුළුවන්. ඒක නිසා තණ්හා උපාදාන වෙන විදිය ගිය සතිය අපි කතා කරා. ඒකත් දිගයි. අපි ඒකට වැඩි කාලය ගත කරන්න බෑ.
තේරුමක් නැහැ. අපි එක තැන එතකොට පල් වෙනවා. මම අර කිව්වා වගේ එක තැනම පල් වෙන දහමක් නෙමෙයි බුදු දහම. මේක මම අර කිව්වා වගේ මේ දහම අල්ලගන්න බැරි. තණ්හාව ගැන විතරක් අහලා, උපාදානය ගැන විතරක් අහලා, වේදනාව ගැන විතරක් අහලා, සතර සතිපට්ඨානය විතරක් අහලා මේ ගමන යන්න බෑ. ඔක්කොම එකට අල්ලලා ධර්මයේ සම්පූර්ණයෙන් අරගෙන තමයි සතර සතිපට්ඨානයම දියුණු කරන්නේ. දහම හරියට එකට එකතු කරගන්න බැරි නම් සතර සතිපට්ඨානය දියුණු කරන්න බෑ. වේදනාව දිහා බලන්නේ සිතෙන් සිත දිහා බලනවා. සිතෙන් වේදනාව දිහා බලනවා. සිතෙන් සිත දිහා බලනවා. චිත්තානුපස්සනාව. සිතෙන් ධම්මානුපස්සනාව. ධර්මයේ පිළිබඳ බලන පංච නීවරණ කියන්නේ මොනවද කියලා බලනවා. ඉගෙනගත්ත දේෙන් බලනවා. දැනගත්ත දේ එක මොහොතේ අරගෙන බලනවා. අවබෝධයේ ඉක්මනට එනවා. සිතට අරමුණක් එනකොටම අවබෝධය ඇවිල්ලා තීරුමකින් තමයි ඒ අරමුණ ඔස්සේ තණ්හාව උපාදාන නොවන තැනටපත් වෙන්නේ. අන්න එතනදී අවිජ්ජාව යට වෙන්නේ. දැනුණොත් විතරයි උපාදාන. තේරුණොත් විතරයි පංච උපාදානස්කන්ධයෙන් බැහැර වෙන්නේ. අවබෝධ වුණොත් විතරයි උපාදානයෙන් බැහැර වෙන්නේ. මොකද්ද අවබෝධය? අවිජ්ජාව ඔස්සේ ගොඩ නැගෙන විද්‍යාව පහළවන අවබෝධය. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ පටිච්ච සමුප්පාදයම තමයි. එතකොට ඇයි මම ස්පර්ශ කරන්නේ? ඇයි මම විඳින්න යන්නේ? නුවණින් ඉන්න ගමන් විමර්ශනය කරනවා. දැන් අර ඔබ අහපු ප්‍රශ්නය වගේ මේ නිකන් ඉන්නකොට හිතලා බලනවා. මොකද මේ වෙන්නේ? නුවණින් විමර්ශනය කරනවා. සෝතාපට්ටි අංගයක්. මොකද්ද විමර්ශනය කරන්නේ? මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන අංග ටික. වචනයෙන් වන අකුසල්. ඔය ඔබ කිව්වා වගේ මේ කාය ක්‍රියාවෙන් වන අකුසල් ටික ඉස්සල්ලා බලනවා. ඕවා ටික කරගෙන යනකොට අර නෙක්කම් කාමයෙන් වෙන්වීම, විහිංසාව. එතකොට තදබල කේන්තියෙන් අපි ගන්න වෛරයෙන් මොනවද මේ කරන්නේ? මේ සිතේ මොනවද මේ වෛරය? ඇයි මේ කේන්ති ඇති වෙන්නේ? ඇයි අපි හිංසා කරන්නේ? මොකද්ද පංචකාමයට මම මෙතනින් ගන්නෙ? ඒ ගන්න තැන මගේ ශරීරයත් අනිත්‍ය නම්, බාහිර කෙනාගේ එන ශරීරත් අනිත්‍ය නම්, බාහිර අරමුණත් තමන්ගේ අරමුණත් අනිත්‍ය ස්වභාවය දකින කෙනෙකුට තණ්හා කරන්න දෙයක් ඉතිරි වෙනවද? එයාට එතනින් මේ සිත පහළ වෙනවා. එහෙම දෙයක් නැත. අවබෝධය පහළ වෙනවා. එතකොට අවබෝධයකින් තමයි සිත දිහා බලාගෙන ඉන්නේ. සිත දිහා බලන් ඉන්නවා ප්‍රඥාව දියුණු වෙනකොට. සිත දිහා නිකම් බලන් හිටියට කවදාක්වත් මේ ගමන යන්න බෑ. දැන් මේවා අහලා තියෙනවද දන්නේ ඔබලා? නිකන් ඉන්න ගමන් කරුණාවේ භාවනාව වඩන්න. කරුණාව, මුදිතාවේ භාවනාව වඩන්න. ඊම වඩලා තියෙනවද භාවනාව? කවුරුත් භාවනාව වඩලා නැහැ. කරුණාවේ භාවනාව. හිතන්න. අනිත් මිනිහාගේ දුක, තමන්ගේ දුක, අනිත් මිනිහාගේ සැපත මුදිතාවේ භාවනාව. මට ලැබෙන සැපත වගේම තමයි එයාගේ භාවනාව. ඔය වචනේ සම්මා වචන, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, ප්‍රඥා. ඔය අභිධර්මයට අපි පස්සේ කතා කරමු. මූලික ටිකක්වත් ඉගෙන ගන්න. ඔය සබ්බචිත්ත සාධාරණ චෛතසික. තොර කුසල චෛතසිකයක් එන්නේ ඔය චෛතසික ටික. ඔය චෛතසික ටිකේ ප්‍රඥාව දියුණු වෙන්නේ ඔය කරුණා භාවනාව, මුදිතා භාවනාව අහලා නැහැ නේ ඔය. ඔය අහලා නැහැ. ඔය භාවනා අහලා තින්නේ මෛත්‍රී භාවනාව විතරයි. දැන් මෛත්‍රී භාවනාවත් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකක්ද මේ මෛත්‍රී භාවනාව? එන දේ මෛත්‍රිය කරාට හරියනවා. මෛත්‍රී කියන දේ හොඳයි. මෛත්‍රිය කරන දේ හොඳයි. හැබැයි මෛත්‍රී කරත් සසරට වැටෙනවා. මෛත්‍රී කළා සසරට වැටෙනවා. මෛත්‍රී කළා සසර දික් වෙනවා මං කියනවා. එහෙම. මෛත්‍රී කරන්නේ ඇයි කියලා හිතන්න ඕනේ. මොකද්ද අරමුණ එන්නේ? ඇයි මම මේ වෛරයට මෛත්‍රී කරන්නේ? අන්න එතනින් ගියොත් ඔබගේ අවබෝධය දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. එහෙම නැත්නම් එනේනේ භාවනාවක් හැටියට සියලු සත්වෝ නිදුක් වෙත්තා, බාහිරද ලොකු සත්වෝද, දීඝ සත්වෝද, කුඩා සත්වෝද කරලා බලන්න. කවදාකවත් නිවන් දකින්නේ නැහැ ඔබ.
එහෙම නැත්තම් කේන්ති එන්නේ ඇයි කියලා හොයනවා. අරමුණ මොකද්ද? මගෙන් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය? මෛත්‍රිය එකපාරට අලෝ එනේන තැනට මෛත්‍රිය අලවනවා. තමන් මෝඩයි. ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. මම අර කිව්ව විදියට මෛත්‍රිය කරොත් කරුණාවේ භාවනාව, මුදිතාවේ භාවනාව හිතන්න. ඕම ඉඳන් ඉන්න ගමන් හිතන්න. එතකොට කරුණා මුදිතා චෛතසික ටික මතු වෙනවා, ප්‍රඥාවත් මතු වෙනවා. සම්මා දිට්ඨිය තුල මෛත්‍රියටත් එසේමයි. මෛත්‍රියටත් එසේමයි. වෛරසිත එනකොටම බලනවා මෛත්‍රිය කියලා අලවන්නේ අර තාප් එක මේ පෝස්ටරයක් අලවනවා වගේ. හැමදාම මෛත්‍රිය තමයි. ඇයි මම කේන්ති යන්නේ කියලා හොයනවා. මේ කේන්ති යන අරමුණ මගෙන් එන්නේ මොනවට තණ්හා කරන්න ගිහින්ද? රූපයටද, ශබ්දයටද? අන්න ඒ ඔස්සේ සිතන්න පෙළඹෙනවා. එහෙම සිතන කෙනෙකුට අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ස්වરૂපය අවබෝධ වෙනවා. මේ අනාත්ම වූ ස්වરૂපය, අනාත්ම බව මගේ කියන මම කියන දෘෂ්ටියට අයිති වෙලා තියෙන්නේ. ඒක තදින් අල්ල ගන්න ගතිය නිසා තමයි ආත්මයි කියලා අල්ලගන්නේ. මම ඉන්නවා කියන දෘෂ්ටියක් ඔස්සේම තමයි මම යනවාම කියලා ආත්මී කොටසක් හැටියට යනවා කියලා අල්ලගන්නේ. ඔය හැම දෙයක්ම වෙන්නේ අර පංච උපාදානස්කන්ධයේ අර වැරදි තියෙන 20 ආකාරයක දෘෂ්ටිය. 20 ආකාරයකින් දෘෂ්ටි අල්ලනවා. 20 ආකාරයකින් රූපය ආත්මය වෙනස් කියලා හිතෙනවා. හුඟක් කට්ටියට ඕක තමයි. නේද? රූපයෙන් ආත්මය ආත්මවත් වෙලා. එහෙම නැත්නම් රූපය අනිත් පැත්තට කියනවා ආත්මයෙන් රූපවත්. මේ රූපය ආත්මය රූපයෙන් රූපවත් වෙලා. ඊට පස්සේ හිතනවා මේ රූපය ආත්මයෙන් රූපවත් වෙලා තියෙනවා. ඊට පස්සේ එකකට එකක් බහලා බලනවා. ආත්මයක් රූපය ඇතුලේ තියෙනවා කියලා හිතනවා. රූපය කියලා දෙයක් ආත්මය ඇතුලේ බහැලා කියලා. ඔන්න ඔයගේ 4 ආකාරයකින් රූපයට වේදනා සංඥා සංකාර විඥාන වලටත් ඔය ආකාරයෙන්ම සිටේ දෘෂ්ටියක් පහළ වෙනවා. සක්කාය දිට්ඨිය. ඔන්න ඔය දෘෂ්ටිය ඔස්සේම සිතනවා. මගේ දෘෂ්ටිය, මම කියන දෘෂ්ටිය ඔය ඇතුලේ තියෙනවා. ඔය 20 ආකාරයකින් ඔය දෘෂ්ටිය සක්කාය දිට්ඨිය ගලවලා යනවා සෝතාපන්න වෙනවා. එතකොට මම කියන දෘෂ්ටිය නිසා තමයි, සක්කාය දිට්ඨිය නිසාම තමයි මේ මගේ කියලා තණ්හාවෙන් යන්නේ. ඒක නිසා අර අපි ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ ඒකට කියන්නේ ආනන්තරේ චිත්ත සමාධියකටපත් වෙන්න බෑ. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයටපත් වුණ කෙනෙකුට විතරයි, ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය දියුණු කරන කෙනෙකුට තමයි ආනන්තරික චිත්ත සමාධිය කියලා මාර්ගසිතේ පහළ වෙන චිත්ත සමාධියටපත් වෙන්නේ. දැන් මම ඒක පැහැදිලිව සරලව අපි ටිකක් හොඳට පැහැදිලි කරා. ඉදිරියේදී තව කතා කරමු. දැන් අපි බලමු කොහොමද ඉස්සල්ලා වෙන්නේ කියලා. ඉස්සල්ලා වෙන්නේ දසවස්තුක මිත්‍යා දිට්ඨිය. දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් අපි බැහැර වෙනවා. නැත්තම් අපි දසවස්තුක මිත්‍යා දිට්ඨියේ හිටියොත් අපි අපායේ උපතකට යනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සතර අපායේ ඉපදිනවා. ඒ නිසා දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් බැහැර වෙනවා. දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් බැහැර වෙන දැන් මේ උදාහරණ මේ විදිහට ගත්තොත් හොඳට මේ ශාසනයේ ඉන්න භාවනා කරන යෝගියෙක්, ධ්‍යාන වඩන්න යන යෝගියෙක් ගැන සිතන්න. එයා ඉස්සල්ලා කරන්නේ මොකද්ද? ඉස්සල්ලා කරන්නේ යා දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් වෙන් වෙලා හරි එයාගේ කර්මය සහ කර්මඵලයේ පින්පව් ඔස්සේ යා ධ්‍යාන වඩනවා. ඒ කියන්නේ යා පින්පව් හරියට පිළිගන්නේ නැත්නම් එයාට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. එතකොට යා ධ්‍යාන වඩලා එයා රූපාවචර සහ අරූපාවචර ලෝකවල ගිහින් උපදිනවා. ඒක ධ්‍යානයේ සැපතක්. එතකොට එයාට ඒක ධ්‍යාන සැපතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ උතනින් ගිහිල්ලා නාම රූප. දැන් නාම රූප එයාගේ නිට්ටයයි කියලා අල්ලගෙනම තමයි එයා ඒ ධ්‍යාන තත්ත්වයටපත් වෙන්නේ. දැන් උතනින් ඉස්සල්ලා වෙනවා එයා. අපි සෑම දිනෙකම පින්පව් වලට ඉස්සල්ලා අපි ගුරු පුරුදු වෙන්නේ. පින් කරනවා. අපි දන්නවා පව් බව. පින් කරනවා
පව් කරනවා, පව් කරපු බවක් ගන්නවා, පින් කරනවා. එතකොට පින් පව් කියන තැන අපි දසවස්තුක සම්මාදිට්ඨියෙන් වෙන් වෙලා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ දහම ආරෂ්ඨාංගික මාර්ගය. කොහොමද ආරෂ්ඨාංගික මාර්ගයට වෙන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයට එන්න අපිට ඉස්සල්ලාම මේ දසවස්තුක මිත්‍යා දිට්ඨියෙන් වෙන්න ඕන. ඊට පස්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගය දිහා අපි බලන්න ඕනේ මොනවද මේකේ තියෙන්නේ. පහසුවෙන් අපිට කරන්න පුළුවන් වචනයෙන් සහ ක්‍රියාවෙන් වන අකුසල් වලට අවබෝධයෙන් වෙන් වෙනවා. අවබෝධයෙන් ඒ සිතේදී අවබෝධය ලබා ගන්න බලන්න. ඇයි මම බොරු කියන්නේ? ඇයි මම කේලම් කියන්නේ? ඒක ගලපලා බලනවා මේ මගේ අවසානයේ මොකද්ද අරමුණ කියලා. ඒක බලනකොටම වැටෙන්නේ මේ පංචකාමයටම තමයි හිතෙන්නේ. තමන්ගේ ශරීරයේම තමයි විඥානය වෙන්නේ. තමන්ගේ ශරීරයටම විඥානය ඇලෙනවා. තමන්ගේ ශරීරයට පිටින් මේ ලෝකේ ආස කරන දෙයක් තියනවද? නැහැ නේද? තමන්ගේ පංචකාමයටමයි බොරු කියන්නේ. කේලම් කියන්නේ. ඔන්න ඔතන ස්වභාවය දකින්න බලනවා. මේ මම රැකෙන්නනේ ඔක්කොම කරන්නේ. මම කියන දෘෂ්ටියටයි රැකෙන්න බලන්නේ. මම කියන දෘෂ්ටිය කොහෙන්ද එන්නේ? අර 20 ආකාරයකින් එන දෘෂ්ටියටමයි. මම විඳින්න ආස නිසායි, වේදනාව විඳින්න ආස නිසායි මම ඔය බොරු සහ කේලම් කියන්නේ. ක්‍රියාවෙන් වුණ අකුසල් කරන්නේ. හොඳට ගලපන්නේ. නිකන් ඉන්න ගමන් නුවණින් විමර්ශනය කරන්න. සෝතාපට්ටි අංගයක්. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට යන අංගයක්. සරියුත් මහ රහතන් වහන්සේ කියලා දෙනවා. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට යන විදිය. ඔන්නෝක ඉන්න ගමන් නිකන් විමර්ශනය කරනකොට අහුවෙන්නේ අවසානයේදී තමන්ගේ ශාරීරිය තමයි අහුවෙන්නේ. පංච ඉන්ද්‍රියට තියෙන විඳින්න තියෙන ලෝභය. තමන්ට විඳින්න තියෙන ලෝභය. ඒක නිසායි බොරු කියන්නේ. ඒක නිසා හොරකම් කරනවා. මුලදී ඕක පේන්නේ නැහැ. පිනක් පවක් ලෙස යනවා. ගැඹුරුව විමර්ශනය කරනවා. විමර්ශනය කරනවා නිකන් ඉන්නකොට. ඒතර එදිනදා ජීවිතේම ෂණිකව ඕක සිටි තේරෙන්න ගන්නවා. මේ සිත නිට්ටයයි කියලා අල්ලන තැන තියෙන්නේ මෙන්න මේකයි. මේකෙන් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. මේකෙන් තමයි අවබෝධය දියුණු වෙන්නේ. මෙන්න මග. මෙන්න සෝතාපන්න වෙන්න යන මග. මේිට පිටින් මගක් තියෙනවා. නෑ ආරෂ්ඨාංගික මාර්ගය. සතර ඵලයටම යන්න තියෙන මග ආරෂ්ඨාංගික මාර්ගය. සෝතාපන්න වෙන්න මාර්ගය කියලා දෙනවා දැන් මම ඔබට. නාම කියන්නේ මොකක්ද? මං කිව්වා රූප විදියට බලන විදිය. පඨවි ආපෝ තේජෝ ඒව ධර්මයේ එහෙම දිනනවා. මොනතරම් අහන්නකො. කොච්චර ඇහුවත් දකින්න රූපේ පඨවි ආපෝ තේජෝ පේන්නේ නැහැ. මං කිව්ව විදියට බැලුවොත් ඔබට ඒකේ අනිත්‍ය ස්වરૂපේ ෂණික වෙනවා. ඒතර සිත දිහා බලනකොට වේදනා සංඥා සංකාර නොහොත් චේතනා මානසිකාර්ය ස්පර්ශය ඔයගේ සිතුවිලි පහක් ඔස්සේ තමයි අපි නාම කියලා අපි විවහාරයේදී පාවිච්චි වෙන්නේ. මූලික නාම කොටස. ඕකට අර අභිධර්මයේදී තව දෙකක් එකතු වෙනවා. ඒකග්ගතාවය සහ ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒකග්ගතාවය කියන්නේ අර සතිය මානසිකාර කරගෙන එනකොට සිත සමාධියකට එනවා. ඕක වෙනවා. කෙලෙස් යටවිවි අවබෝධ වෙනකොට අර තල් වෙලා යන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න යන්නේ අර මං කිව්වාගේ ආනන්තරික චිත්ත සමාධිය කියන්නේ ওই ඒකග්ගතාවය කියන චෛතසිකයේ සමාධි වෙනවා. ජීවිතේන්ද්‍රිය කියන්නේ මේ චෛතසිකවල කියන ප්‍රාණවත් බව. සාමාන්‍යයෙන් අභිධර්මයේදී 7ක් කිව්වට සාමාන්‍ය විවහාරයේදී අපි 5ක් කියලා කියනවා. ඔන්න ඔය පහ නැතුව සිතක් හටගන්නේ. මේ ලෝකේ සෑම සිතකටම ওই නාම කොටස් පහ තියෙනවා. ඊට අමතරව චෛතසික අපි ගොඩක් තියෙනවා. අපි අභිධර්මයේ ඒවා වෙන වෙනම පැහැදිලි කරගමු. පොඩ්ඩක් අපි යම්කිසි දවසක මේ අභිධර්මයේ සිටේ කොහොමද අකුසලයේ ගොඩ නැගෙන්නේ. දැන් අකුසලයක් ගොඩ නැගිට්ටාම හැමතිස්සෙම අර දිට්ඨිය කියන්නේ අරමුණ පිළිබඳ අනවබෝධය. නොදන්න කමක් තියෙනවා. වැරදි දිට්ඨියක්. ඕක තමයි ඉස්සරහට ඉන්නේ ඉස්සල්ලාම අකුසල් සිටේ. අකුසල් සිටේ ওই දිට්ඨිය කියන චෛතසිකයේ අරමුණ පිළිබඳ තියෙන හරි වැරදි නොදන්න බව. එතකොට ඒක අකුසලයක්. දැන් කුසලයේ වෙනකොට කුසලයේ පැත්ත. ඕවා ටිකක් පැහැදිලි කරන්න චෛතසික ගැන සිතුවිලි ගැන කියලා දෙන්න වෙනවා. එතකොට ඔය ඔක්කොම තියෙන්නේ නාම කොටසට. එතකොට විඥානය කියන්නේ දැනෙනවා දැනගන්නවා.
සංඛාර කියන්නේ චේතනාව. එතකොට සිතුවිලි එකතු වෙලා සංඛාර වෙන චේතනාව වෙන තැන චේතනාවට කරන්නේ අර සිතුවිලි ගොඩ නැගෙන තැනදී දිට්ඨිය නම් වැරදි දිට්ඨියක් අල්ලගෙන යනවා. ලෝභය නම් ලෝභය මුල් කරගෙන ඉස්සරහට දාලා පෙන්නනවා. ලෝභ සිතක් කියලා කියනවා. ද්වේෂය නම් ඇතුලේ ඉන්නේ අකුසලයේ හැටියට චේතනාව කියන චෛතසිකේ කරන්නේ ඒක අරගෙන ගිහින් මේ ඉස්සරහට උලුප්පලා පෙන්නනවා. අර ටෝච් එකේ එළියේ. එතකොට අර ටෝච් එකේ එළිය වගේ සංඛාර කියන චේතනාවෙන් අපිට පේන්නේ මේ චේතනාවක් විතරයි පේන්නේ. ඒකේ ද්වේෂ සිතක් කියලා. ඇතුලේ එන වැඩ කෑල්ල සිතුවිලි එකතු වෙලා හැදෙන තැනට අපි සංඛාර කියන්නේ. එතකොට ඒ සිතුවිලි එකතු වෙලා හැදෙන ටික සිතුවිලි එකතු වෙලා හැදෙන විදිහ තමයි අර ප්‍රත්‍ය 24කින් අභිධර්මයේ පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ සිතුවිලි කොහොමද බැලන්ස් වෙවි යන්නේ කියලා. දැන් කුසල සිතකටපත් වෙනකොට කුසල සිතේ සමබරතාවයක් තියාගන්න. සිතුවිලි වල. ඒකට වෙනම චෛතසිකයක් තියෙනවා. සිතුවිලි එහෙට මෙහෙට අඩු වැඩි නොවි සමබරතාවයක් තියාගන්න. ඒක උපේක්ඛා ස්වરૂපේ. ඒ ඇතිවන උපේක්ඛා ස්වરૂපේ తත්‍ර මජ්ජතම මට මතක විදියට. සිතුවිලි වල සමතුලිත භාවය. ඒ උපේක්ඛාවක් කුසල සිතක තියාගන්න. ඒ කුසල සිතේ තියෙන උපේක්ඛාවම තමයි සත්බොජ්ජංගවල තියෙන උපේක්ඛාව. එකකට එකක් සම්බන්ධයි. මේ දහම එකකට එකක් සම්බන්ධයි. ඒ උපේක්ඛාව තමයි එතන තියෙන. ඒ සප්තබොජ්ජංග වල උපේක්ඛාව තමයි එතනදී තියෙන්නේ. මෙතන මේ කුසල සිත. ඒකට කුසල සිත බුදුරජාණන් වහන්සේගේ කුසල සිත කියන්නේ පිං සිත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිං සිත නෙමෙයි. පිං ගැන බුදුරජාණන් වහන්සේ කතා කළේ නැහැ. මොකද ඒ එදා එනකොටත් පින තිබ්බා. බුදුරජාණන් වහන්සේ කතා කරේ කුසලයේ කියලා. හැබැයි අපි විවාහයේදී කුසලයේ පින කියන්නේ එකක් කියලා ගන්නවා. එතකොට අපි විදර්ශනා වඩන්නේ කුසලයට. කුසල සිතක් තුළ විදර්ශනා එතන ශ්‍රද්ධාව කියන්නේ තිසරණ කෙරෙහි ශ්‍රද්ධාව. එහෙම නැත්නම් අන්‍ය ආගමික ඉන්න බ්‍රහ්මණයෙකුට තියෙන පැහැදීම නෙමෙයි මෙතන ශ්‍රද්ධාව කියන්නේ. කුසලයේ කියන්නේ තිසරණ කෙරෙහි ශ්‍රද්ධාව. සතිය කියන්නේ සතර ආකාරයකින් සතර සතිපට්ඨානෙ දිනු කරන විදිය. ඊටු චෛතසිකත් ඒ වගේම තමයි. හරියට බැලන්ස් වෙලා යන විදිය තමයි කුසල සිතේ කියන්නේ. කොහොමද බැලන්ස් කරගන්නේ? කොහොමද සිත සෑහළු කරගන්නේ? කොහොමද සිත සංසුන් කරගන්නේ? කුසලයේ බලන්න කුසලයේ මේ විදිහ තමයි පිටන්නේ. ඒක ඔස්සේ විදර්ශනා වඩනවා. ඔන්න එතනයි. එතකොට කුසල සිත විදර්ශනාවටයි තියෙන්නේ. ඒ සිතේ සංකාර වෙනා එන දේ අරමුණ කොයි වගේද කියලා අපි නුවණින් විමර්ශනය කරනවා. අපේ ගත්ත අරමුණ විමර්ශනය කරනවා. අපේ ගත්ත අරමුණ වැරදිනා බාහිර දකින්න රූපය ඔස්සේ කාමයේ සහිත ගොඩනැගෙන අරමුණක් නම් එතනදීම අපි වැරදි. ඒ අරමුණ එන තැන අපිට වැරද්දක් තියෙනවා. අපි ඒක නොදන්න කමක් තියෙනවා. ඒක නිසා කාමයෙන් බැඳී යනවා. ඒක නිසා තණ්හාව උපදිනවා. ඔන්න කුසලයේ පිළිබඳ විදර්ශනා වඩන විදිය. කුසලයේ පිළිබඳ විදර්ශනා වඩන. ප්‍රශ්න මොනවා හරි තියෙනවද නේද? මම හිතනවා මම දෙන මාතෘකා ගැඹුරුයි. මම දෙන්නේ මාතෘකා ස්වරූපයෙන්නේ බණ කියන්නේ මට අර එක මාතෘකාවක් අරන් කුසලයේම ගැන කතා කරත් මම ඔබට පැහැදිලි කරා වගේ කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ එතනින්. මේ කුසල්ම ගැන ඉගෙන ගත්තාම ඔබට මේ විදිහට දහම එකට එකතු කරලා ගලප ගන්න අපහසුයි. දැන් මේ මෙතන සතර සතිපට්ඨානයේට මේ යනකොට අර වේදනානුපස්සනාව කියලා චිත්තානුපස්සනාව කියලා වඩනකොටත් ওই ටිකම තමයි වෙන්නේ. උපේක්ඛාවට කියලා ගන්න තැනත් බලනවා හැමතිස්සෙම. බලනකොට අර මම කියලා අල්ලන ගතිය එතන තියෙනවා. අනිත්‍ය ස්වરૂපය එතන නොතේරෙන තාක්කල් කුසල් සිතයි අකුසල් සිතයි කොයි විදියට ආවත් අර අනිත්‍ය වූ ස්වභාවය නොතේරෙන තාක්කල් ලෝකෝත්තර සිතක් පහළ වෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගයකට පහළ වෙලා ආනන්තරික චිත්ත සමාධිය මාර්ගසිතකටපත් වෙන්නේ නැහැ. එතකොට කුසල්ලාවත් අකුසල්ලාවත් වේදනානුපස්සනාව සැප දුක උපේක්ඛා කියලා ගෙදුවත් උපේක්ඛා කියන තැනත් බලන්න වෙනවා අනිත්‍ය වූ ස්වභාවය. මොකද උපේක්ඛාව කියන තැනත් විඳින කෙනෙක් උපේක්ඛාව විඳින කෙනෙක් හමු වෙනවා. ඒ උපේක්ඛාව විඳින කෙනාවේ යථා ස්වરૂපය දකින්න වෙනවා. එතනත් අනිත්‍යයි. උපේක්ඛාව විඳින කෙනත් ස්ථිර නෑනේ. පිට එහෙම ගන්න බෑ. ඒක නිසා සිත
රාගී සිතක් වුණත් විරාගී සිතක් වුණත් විරාගී සිත තුලත් විඳින කෙනෙක් ඉන්නවා. ඒ විඳින කෙනෙක් ඉන්න තාක්කල් සක්කාය දිට්ඨිය තියෙනවා. ඒ දිට්ඨිය විඳින කාක්කල් අර භවය සකස් වෙනවා. නොදන්න තාක්කල් භවය සකස් වෙවි යනවා. ඒක නිසා රාගී සිතක් විරාගී සිතක් ආවත් සාමිස සිතක් ආවත් නිරාමිස සිතක් ආවත් කොයි විදියට සිතක් ආවත් අර තද ගතිය තියෙන තාක්කල් තද මගේ කියන දෘෂ්ටිය මගේ කියලා තණ්හාවෙන් ඇලෙන තාක්කල් අර කුසල් සිත් තුළ ඇති කරන සිතේ ඇති කරන සමතුලිත භාවය සැහැල්ලු බව මෘදු බව කුසල් සිත තුළ ගොඩ නැගෙන්නේ නැහැ. නම්‍ය සුළු භාවය ගොඩ නැගෙන්නේ නැහැ කුසල් සිත තුළ. එතකොට කුසල් සිත තුළ ඒ ටික ගොඩ නැගෙන්නේ ලෝකෝත්තර දහමකට සිත තල්ලු කරනකොට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය දියුණු කරනකොට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔස්සේ බලලා විදර්ශනා වඩනකොට තමයි අර කුසල සිත තුළ බරගතිය අඩු වෙන්නේ. කුසල සිත තුළ බරගතිය අඩු වෙන්නේ. කුසල සිත සැහැල්ලු වෙන්නේ පස්සන්දියටපත් වෙන්නේ. කාය පස්සන්දිය කියලා කියනනේ. කය කියලා කියනකොට කයක් ගැන කතා කරන්න බෑ සිතක් ගැන කතා කරන්න නැතුව. කාය පස්සන්දිය චිත්ත පස්සන්දිය කියලා විඥානය පිළිබඳ චිත්ත පස්සන්දිය කියන්නේ විඥානය දැනෙනවා දැනගන්නවා. කාය පස්සන්දිය කියන්නේ චෛතසික ටික. ඔය සිතුවිලි ටික එකතු වෙලා සකස් වන සංකාර ටික. කාය පස්සන්දිය කියලා නොකියුවොත් කය මොකද්ද? කය දර කෑල්ලක් නේ. කය දර කෑල්ල වැඩ කරන්නේ කොහෙන්ද? සිතක්නේ. සිතක් නැතුව සිතේ කොහෙද තියෙන්නේ? ඒතකොට කාය පස්සන්දිය කියලා යෙදුවේ ඇයි? සිතේ චෛතසික ටික. එතකොට සිත කියලා චෛතසික වලයි සහැල්ලු භාවය කතා කරන්නේ පස්සන්දිය. ඔය ඔක්කොටම එකයි. තේරන්න ඕන නිසායි කාය පස්සන්දිය කිව්වේ. කාය කියලා යොදන්නේ ඇයි? කය සිතක් නැතුව කයක් තියනවාද? කය දර කෑල්ලක් වගේනේ. එතකොට සිතේ සිතුවිලි සකස් වෙන තාක්කල් අපි සිත කියලා කියනවා. කය කියලා කියනකොට අපිට හුස්ම ගන්න පුළුවන් සිතක් නැතුව නෑනේ. වචනයෙන් කතා කරන තැන සිතක් තියෙනවා. ක්‍රියාවක් කරන හැම වෙලාවෙම සිතක් තියෙනවා. අපි රෝබෝ කෙනෙක් නෙමෙයි. දර කෑල්ලක් නෙමෙයි. ඒක නිසා කුසල සිතෙත් අර කාය පස්සන්දිය කිව්වා චෛතසික ටික තමයි කතා කරන්නේ. එකට එකතු වෙලා කතා කරන චෛතසික. ඒක නිසා පටලව ගන්න එපා දහම. කාය කියලා කියනකොට දර කෑල්ලක් නෙමෙයි. කාය වැඩ කරන්නේ සිත නිසා. එහෙනම් මේ ලෝකේ ප්‍රධාන හැම දෙයකටම හේතුව මොකද්ද? සිත. බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ? සිත කියලා. සිත කියනකොට නාම රූප. සිත කියනකොට නාම රූප. රූපය පිළිබඳ මම තේරුම් කළා. ඔය කිව්ව රූප ටික ඔක්කොම. රූප නොදන්නා ඇයි? තමා ගන්න අරමුණ වැරදි නිසා. ඒ අරමුණෙන් තණ්හාව උපදින නිසා දුක හට ගන්න බව නොදන්නවා. ඒක නිසා රූපය අනවබෝධයි ඇත්තටම. ඇයි රූපය මොකක්ද අනවබෝධ? කැඩෙන බිඳෙන කාර් එකක් ගැන අපි තණ්හා කරනවද? නෑනේ. කෑලි ගැජට් වැටලා තියෙනව නෑනේ. එහෙම කරන්නේ. ඒ ගන්න අරමුණම අපිට අනවබෝධ නිසා අපි තණ්හා කරන්න යනවා. කාර් එකට තණ්හා කරපු කාර් එක කැඩිලා තියෙනකොට අපි දුක් වෙනවා, ගැටෙන්න බලනවා. අන්න අකුසලේ. දැන් ඔය අකුසලයේ ඔස්සේ හිතනවා. මේ අකුසල් කරනකොට මොකද්ද මේ වෙන්නේ? කවුද මෙතන ඉන්නේ? ස්කන්ධ ටිකක්නේ පහළ වෙන්නේ කියලා. අවසානයේ මොකද්ද? දුක් විඳින තැන මොකද්ද? දුක කියලා අල්ලගන්නෙම ස්කන්ධ ටිකක් අපි. බලනකොට අල්ලගෙන තිනවා තණ්හා උපාදානයේ නොදන්න කමක් නිසා ස්කන්ධ ටිකක්. මොනවද මේ? රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාරණෝ චේතනාව විඥානේ නොත් දැනෙනවා දැනගන්නවා. ඔය ස්කන්ධ ටිකකට තණ්හාව තියෙන තාක්කල් මේ කාම ලෝකයේ රූප ලෝකයේ සහ අරූප ලෝකයේ උපතකට යනවා. තණ්හාව කොහෙද උපත පනවනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තණ්හාව කොහෙද උපාදානය එනවා. උපාදානය නිසා අපි සසරේ යනවා. සසරේ උපදිනවා. දුක්ඛ සමුදය වෙන්නේ තක්කාල තල්ලු කරලා පෙන්නනවා. තණ්හා වෙන්නේ මෙන්න මෙතන ඉඳලා අවිජ්ජාව ඉඳලාගෙන පටිච්ච සමුප්පාද චක්‍රයට තල්ලු කරනවා. අවිජ්ජාව තිබුණොත් තණ්හා උපාදාන වෙලා භව සකස් වෙනවා. අවිජ්ජාව නිරෝධ වෙලා ගියොත් ඔන්න පටිච්ච සමුප්පාදයේ සමුදය සහ නිරෝධ චක්‍රය. ඔන්න තණ්හා වෙනවා. ඉස්සලා තිබිච්ච තණ්හාවක්ද? එහෙම එකක් නැහැ. තණ්හාව අරගෙන යනවද? එහෙම එකකුත් නැහැ. තණ්හාව සකස් වෙනවා. තණ්හාව සමුදය වෙනවා. සමුදය වෙනකොට පෙන්වන්නේ අවිජ්ජාව පැත්ත. දකින්නේ
අර මං ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ අර චෛතසික දියුණු වෙලා ප්‍රඥාව නැමැති චෛතසිකයේ සියුම් ලෙස දියුණු වුණාම ඔන්න ඕක දකින්නවා. එතකොට ප්‍රඥාවට අසු වෙන දෙයක් සතර සතිපට්ඨානයෙන් කරන්නේ මොකද්ද? සිතෙන් සිත දිහා බැලීම. සිත ඔස්සේ සිත දිහා බලනවා. ධම්මානුපස්සනාව ඇත්තටම බැලුවොත් ධම්මානුපස්සනාවෙන්මයි ඔය ඔක්කොම වෙන්නේ. ධර්මයේ ඔස්සේමයි සිත කායනුපස්සනාවත් කරන්නේ. ධර්මයේ දන්නේ නැත්නම් කායानुපස්සනාව කරන්න බෑ. වේදනානුපස්සනාව කරන්න බෑ. චිත්තානුපස්සනාව කරන්න බෑ. හොඳට හිතන්න. ධම්මානුපස්සනාව පංච නීවරණ යට කරන්න පුළුවන් වේද? කොහොමවත් බෑ ධර්මයේ දන්නේ නැත්නම්. එහෙනම් සුළු ධර්ම දැනුමක් අහන්න ඕනේ. ඒක නිසායි සෝතාපට්ටි අංකයක ලක්ෂණයක් ඇටියෙ ධර්ම ශ්‍රවණයේ තියෙන්නේ. ධර්ම ශ්‍රවණයේ කෑලි කෑලි සූත්‍ර ඇහුවට හරියනවා. හරියන්නේ මේ විදිහට ධහම ගලප ගන්න ඕනේ ඔක්කොම එකට එකතු කළා. මේ ඔක්කොම එකට එකතු කළා හොඳට නුවණින් විමර්ශනය කරන කෙනෙකුට කොහෙන් ධහම කිව්වත් තේරෙනවා. එයා මග ඉන්නවා. එයා ලෝකෝත්තර සම්මා සමාධිය තුල ඉන්නවා පුරුදු කරන කෙනෙක් හැටියට. මම ඔබට පොත් කියවන්නේ නැහැ මෙතන. මම ඔකට එකතු කරලා කියවන්නේ. හැමතිස්සෙම මේ ටික ඔබට කියලා දෙනකොට ඔබගේ සිත හැමදෑම පිහිටවන්නේ මේ සර්කල් එක මේ චක්‍රය තුල. මෙන්න මේ ටික වට කරගෙන තමයි සිත ගොඩ නැගෙන්නේ. එතන තමයි අවබෝධය තියෙන්නේ. ඒ ගොඩ නැගෙන අවබෝධයම තමයි සිත දකින්නේ. ඒ අවබෝධයම තමයි කායानुපස්සනාවට යොදවන්නේ. ඒ අවබෝධයම තමයි චිත්තානුපස්සනාවට යොදවන්නේ. ඒ අවබෝධයම තමයි ධම්ම වේදනානුපස්සනාවට යොදවන්නේ. ඒ අවබෝධයම තමයි ධම්මානුපස්සනාවට යොදවන්නේ. ලබන අවබෝධයමයි ඒ වස්තු යොදවන්නේ. ඔන්න දැන් 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙලා සප්ත බොජ්ජංග දියුණු වෙලා ආරෂ්ඨාංගික මාර්ගයම දියුණු කරන එක සිතක පහළ වෙනවා. ඔය ඔක්කොම එක සිතකයි අවබෝධය වෙන්නේ. අවබෝධය එක සිතයි. හැමතිස්සෙම අවබෝධයේ එක සිතකට ගොඩ නැගාගෙන ඔන්න ඔය ඔස්සේ විමර්ශනය කරන කෙනෙකුට මේ මග යනවා. හිමින් පටන් ගන්නවා. නුවණින් විමර්ශනය කරනවා. නිකන් ඉන්නකොට වෙලා ලැබිච්චා මොකද්ද මේ වෙන්නේ කියලා හිතනවා. ඒ හිතනකොට තල්ලු වෙලා යන්නේම අවිද්‍යාව පැත්තට. පංචස්කන්ධය පිළිබඳ හිතනවා. මොකද්ද මේ වේදනාව කියන්නේ? බණ අහලා ඔක්කොම ওই විදිහට කැටි කළා සිහිය පිහිටවගෙන මේ ටික හොයාගන්න බැරි කෙනෙක් මේ දහම අල්ලන්න බෑ. සිහිය තියෙන වෙලාවේ හොඳට මතකයේ වෙලාවේ මෙන්න මේ දහම අල්ල ගන්න බලන්න. මේ විදිහට නිකන් ඉන්නකොට හිතන්න. මම මේ කිව්ව දේවල් නුවණින් විමර්ශනය කරන සෝතාපට්ටි අංගය. ස්පර්ශය ඔස්සේ හිතන්න මේ ඇයි මං ස්පර්ශ කරන්නේ? ඇයි මං ඇහෙන් බලන්න යන්නේ? හැබැයි මං ඔබට නැවත වතාවක් කියනවා දිට්ඨිය ගලවලා යනකොට තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහීන වෙලා යන්නේ නැහැ. ඒ නිසා කෑම කනවා රස දේවල් කනවා. රස දේවල් නොකා ඉඳලා තණ්හාව ප්‍රහීන වෙන්නේ නැහැ. තණ්හාව නැති වුණාම මං කිව්වා නිවන් දකින්නේ නැහැ කියලා. ඒ නිසා කන වෙලාවට කනවා, බොන වෙලාවට බොනවා. ඉස්සෙල්ලා බලනවා මේ දෘෂ්ටිය ගලව ගන්න විදිය. සක්කාය දිට්ඨිය ගලව ගන්න එක තමයි මූලික දේ. සක්කාය දිට්ඨිය ගලව ගන්න මම මග කිව්වා ඉස්සෙල්ලා සීල වෘත වලින් සීලබ්බත පරාමාස වලින් වෙන් වෙලා යනවා. ඒක තමන්න කරන්න පුළුවන්. ඒක බොරුව බව දකින්නවා එතන. එතනින් වෙන් වෙනවා ඉස්සෙල්ලා. එතකොට තමයි අර කුසල සිතට පහළ වෙන්නේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ කුසල සිතේ ශ්‍රද්ධාව කියන්නේ තිසරණ කෙරේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව වෙන්න තමන් පුරුදු කරන දෙයක්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන්නේ දැන් කාය පස්සන්දිය චිත්ත පස්සන්දිය කියන්නේ සිතේ සහැල්ලු බවනේ කයේ සහැල්ලු බව සහ සිතේ සහැල්ලු බව සිත කියලා උතනදි කියන්නේ කාය කියලා කියනකොට චෛතසිකවල එකතුවක් වෙලා ඇතිවන සහැල්ලු බව චිත්ත කියලා කියන්නේ විඥානය. විඥානය කියන්නේ දැනෙනවා දැනගන්න එක. ඒ දැනෙනවා දැනගන්න ගතියේ සහැල්ලු බව තමයි චිත්ත පස්සන්දිය කියලා කියන්නේ. එතකොට චිත්තානුපස්සනාව වඩනකොට හිතේ තියලා සිත බලන්න. වේදනානුපස්සාව වඩනකොට සිත ඔස්සේ වේදනාව බලන්න. එතන කියන්නේ මොකද පටන් ගන්න එක්කිනකොට විඥානය ඔස්සේ දැනෙනවා දැනගන්න තැනින්මයි බලන්නේ. අපිට වෙලා තියෙන ප්‍රඥාව දියුණු වෙනකොට ප්‍රඥා චෛතසිකය කියන්නේ වෙන තැනකින් දියුණු වෙන්නේ. ඒක දියුණු වෙනකොට විඥානය ඔස්සේ නොදන්න කමකින්ම තමයි නිවැරදි දේ දැනගන්න වෙන්නේ. ඒ නිසා චිත්ත
සිත දිහා සිත ඔස්සේම බලනවා. ඒ කියන්නේ විඥානයේ ඔස්සේම සිත දිහා බලනවා. වර්තමාන සිතේ සිත බලන්න පුළුවන්ද කියන දේ ඒක ටිකක් ගැටලු සහගතයි. දැන් විඥානයේ වර්තමාන නම් ඒක ඇතුළේම මුලාවට අහු වෙනවා නම් ඒක ඔස්සේ බලන්න පුළුවන්ද කියන දේ ගැටලු සහගතයි. මම නෑ කියන්නේ ඒක මම ටිකක් ඉදිරියේදී පැහැදිලි කරන්නම් කොහොමද වෙන්නේ කියලා. දැන් මොකද සිත ඇතුළෙන්ම සිත දකින්නවා කියන තැන ටිකක් සියුම් තැනක්. නමුත් ඒක පැටලෙන නිසා ඒක මෙතනදී තේරුම් කරන්නේ අපි සති සම්පජාන්නේ කියලා කියන්නේ ඒකයි. සතියට සතිය වැටෙන්නේ නැහැ. මේ මොහොතේ සතිය පිහිටනකොට ඒ සතිය තුලදී ඒ සතිය වැටෙන්නේ නැහැ. ඒක සති සම්පජාන්නේ කියලා අර දිගින් දිගටම සිත තුල සිතේ තියෙනකොට තමයි ඒක සති සම්පජාන්නේ වෙන්නේ. දීර්ඝාකාරයෙන් සිත පිහිටනකොට ඒක සාමාන්‍ය ඔය භාවනා කරන අය දන්නවා හොඳට. නමුත් මම මේ කියන ක්‍රම ඔක්කොම ඇස් අරගෙන කරන්න පුළුවන්. භාවනාවේදී සිතුවිලි එනවා බලනවා කියන එක විඥාණයෙන්ද බලන් ඉන්නේ. භාවනාවේදී සිතුවිලි එනකොට සිත දිහා බලන් ඉන්නේ විඥාණයෙන්ද කියන දේ මම අර ඒක පැහැදිලි වෙන්නේ ඒක තමයි මම කිව්වේ. සිත තුලින් සිත දකින්නවා කියන දේ ඒක මුලා වෙලාවමනේ හවු වෙන්නේ. ඇත්තටම බලන් ගියොත් එහෙම ඕක දියුණු වෙන්නේ අර ප්‍රඥා චෛතසිකයෙන්නේ. එතකොට ප්‍රඥා චෛතසිකය බලන් ඉන්නවාද කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නෑ. එතකොට අන්තිමට ඕක තල්ලු වෙන්නෙම සිත දිහා බලන් ඉන්නෙම ප්‍රඥාවෙන් කියන එක. ඇත්තටම බලන් ඉන්නේ ප්‍රඥාවෙන් කියලා අවබෝධයකට ප්‍රඥා චෛතසිකය පොලිෂ් වෙනවා. ඒකයි වෙන්නේ. එහෙම නැත්නම් සිත ඇතුළෙන්ම මුලා වෙවීමයි යන්නේ. ඒක නිසා සිත එකට දිගට තියාගෙන හිටියාම සිත සමාධියට ආවද කියලා වර්තමාන සිතේ සිහි කරනකොට තමයි බාහිර සිත් පරම්පරාවේ සමාධියකට හිටියා කියලා තේරෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඒක භාවනා කරන හැටි ඒක සති සම්පජාන්නේ. ඒක සතියයි සිහියෙන් නුවණ එන්නේ මේ විදියට. නිකන් ඒ විදිහට තමයි අර නුවණ කියන දේ දියුණු වෙන්නේ ප්‍රඥාව කියන තැනට තල්ලු වෙන්නේ. එතකොට ප්‍රඥාව ඔස්සේ සිත බලනවා කියන දේ තමයි අන්තිමට වෙන්නේ. ඒකට තමයි අර ආරෂ්ඨාංගික මාර්ගයේ දියුණු වෙලා සම්මා දිට්ඨිය දියුණු වෙනවා කියන මම කිව්වේ අර කරුණා මුදිතා භාවනාවත් හැටියට කරන්න ඕනේ. එතකොට ලෝකෙ මිනිස්සුන්ට අනුකම්පාව කරන් නිහතමානීකම තමන් හා එක හා සමානව ඉන්නවා නේද කියන එකට සමව සැලකීම කියන දේ දියුණු වෙනවා. මිනිස්සුන්ට සමව සලකනවා. එතකොට තමන් නිහතමානී වෙනවා. අනිත් මිනිස්සුන්ගේ සැපත මගේ සැපත නේද කියලා මුදිතාවෙන් බලනවා. ඒකම නේද අවබෝධය කියන්නේ. ඒක තමයි ප්‍රඥාව චෛතසිකයට අවබෝධය වෙන්නේ. ඒ ටික ඔස්සේ අපි සෑම දෙයක් මේව දියුණු කරන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨියටපත් වෙන්න ওই ටිකට අමතරව මම අර ඔය කිව්ව කරුණා භාවනාව සහ මුදිතා භාවනාව ගැනත් හිතන්න. එතනදී Taman නිහතමානී පුද්ගලයෙක් බවට පත් වෙනවා. කරලා බලන්න. නිහතමානී වෙනවා. වෙනසක් නැති වෙනවා මිනිස්සු අතර. ಜಾති ආගම් කුල ભેද Tamanට අඩු වෙනවා. එන්න අඩු වෙනවා. හිතන්න පෙළ වෙනවා අනිත් මිනිහා ගැන. කරන දෙයක් තියෙන්නේ. කරන දෙයක් නේ තියෙන්නේ. හිතලා බලන්න ඉඳගෙන ඉන්නකොට. අජිත් දැන් අවබෝධය කියන එකේ අර්ථකථනය වෙන්නේ ස්වභාවික තත්වයන්ට ජීවිතයේ හිත පුරුදු කිරීම නේද? අතම ගන්න උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කෙනෙක් දිනුනේ කරේ අපි ඉරිසියා කළා නේද? එයා දිනු වෙනවා. එහෙනම් දිනු වීම කියන එක ඇත්තම කියනනම් අවබෝධය කෙරේ බැලීමම නේද? අවබෝධය කියන්නේ ඒක ජීවිතයේ ස්වභාවයක් හැටියට දැකීම නේද? නෑ ඔබ ඕන විදියට උදාහරණ මට විවිධ විදියට ඔය කියන දේවල් හරි. ඔබ කියන දේවල් එක එක උදාහරණ හැටියට ගන්න පුළුවන්. මම ඔබට දෙන්නම් ලොකුම පින්තූරේ. ලොකුම පින්තූරේ මම ඔබට දෙන්නම්. හරිම පින්තූරේ. මේ තමන් බුදුදහම තුලින් කරන්නේ තමන් පිරිසුදු කරගන්න දේ. තමන් බුදුදහම ඉගෙනගෙන ධර්ම ශ්‍රවණය කරලා මේ සෑමදේම කරන්නේ තමන් පිරිසුදු වෙන දේ. බාහිර මිනිස්සු දියුණු වෙනවා, මිනිස්සුන්ට මිනිස්සු ඉරිසියා කරනවා, ඒක මේ ලෝකේ පවතිනවා. අපිට වෙනස් කරන්න බෑ. බාහිර මිනිස්සු දුක් විඳිනවා, බාහිර මිනිස්සු සැප විඳිනවා. අපි පිරිසුදු වෙනවා දහමට ගලපලා.
අපේ සිත පිරිසුදු කිරීම තමයි බුදුදහම. ඒක නිසා ඔය සෑම උදාහරණයකදී Taman දෙසට හැරිලා බුදුදහමට ගලපලා Tamanගේ සිත පිරිසුදු වෙනවද? බාහිර ලෝකයේ තියෙන දේවල් අපිට හදන්න පුළුවන් නම් හදනවා. නමුත් ඒවා අපි හිතියත් නැතත් මේ ලෝකේ පවතිනවා. නාම රූප පවතින තාක්කල් ඒවා පවතිනවා. මං ඕන තරම් ඔබ උදාහරණයක් කිව්වත් මෙතනට වැටෙනවා. ඒක නිසා තමන්ටම හැරිලා තමන්ගේ සිත දිසා බලලා ඒ ඉගෙනගත්ත දහම තමන්ගේ සිතට ගලපලා සිහිය පීඨවන්නේ රූපයට, වේදනාවට, චිත්ත ධම්ම කියන ඔය සිහිය පීඨවගෙන තියාගන්නෙත් ඉගෙනගත්ත ධර්මයකින්. තමන්ගේ සිතටමයි ගලපන්නේ දහම. ලෝකේ ඉරිසියා කරන මිනිස්සු, ගහ ගන්න මිනිස්සු, මරා ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. තමන් දහම තුල ඉන්නවද තමන්ගේ සිත පිරිසුදු වෙන විදියට? ඒක තේරුණාද? ඒක තේරුණාද? පැහැදිලිද? එතකොට අපි විඥානය පිරිසිදු කරගෙන යන එක කරන්නේ. අපි විඥානය පිරිසිදු කරගෙන යනවාද? විඥානය පිරිසිදු කරගෙන යන එකද කරන්නේ කියන දේ මන් දන්නේ නැහැ. පිරිසිදු කියන දේට අර්ථකථනයක් දෙන්න මන් දන්නේ. සම්මුතියේ භාවිතාවන වචන වලට අර්ථකථන සමහර ඒවා දෙන්න දන්නේ. විඥානය පිරිසිදු කරනවා. මම කියන්නේ විඥානය ආය විඥානය කියලා මම ගලප්ප ගන්නේ පටිච්චසමුප්පාදයට. නිසා මම විඥානය පිරිසිදුයිද කියන ඒවා සමහරලාට මං කියන අදහස ඒ අවස්ථාවේදී ඔබට නොතේරෙන්න පුළුවන්. මං කියන විඥානය පිරිසිදු කරනවාද කියන දේ අර පටිච්චසමුප්පාදයට. මම පාවිච්චි කරත් විඥානය පිරිසිදුයි කියන දේ පටිච්චසමුප්පාදයක් නේ ඔස්සනේ යන්නේ. සිත සකස් වීමක් නෙවෙන්නේ. එතකොට ඒ සකස් වීම අවිද්‍යාව යට කළ විද්‍යාව ලෙස පිරිසිදු ආලෝකය කියලා ඔබ අර්ථ දක්වනවා නම් එතන තියෙන්නේ ප්‍රඥාව. ආලෝක උදපාද. විඥානය පිරිසිදු වෙනවාද කියන තැනට මම ඒ ටික තමයි කිව්වේ. මම හිතනවා මම මේ ලොකු පින්තූරයක් ඔබට ලබා දුන්නා. එක දෙයක් එක තැනට කැටි කළා මම මග හැටියට පෙන්නුවා දුක්ඛ සමුදය තණ්හාව කියලා. තණ්හාව පටිච්චසමුප්පාදයට දාලා තණ්හාව ඉතිරි නැතුව ඡය වෙනවා කියන තැනට ආරෂ්ඨාංගික මාර්ගයට දාලා ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර වෙන්නේ කොහොමද කියලා පෙන්නලා එතනදී ඒ ආරෂ්ඨාංගික මාර්ගයට එන්න දහම දැනගන්න ඕනේ කියලා ධම්මානුපස්සනාව. ඇත්තටම ධම්මානුපස්සනාව ඔස්සේ ධර්මය ගැන පංච නීවරණ ගැන හිතලා පංච නීවරණ නිසයි අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය ගැන හිතලා ආරෂ්ඨාංගික චතුරාර්ය සත්‍ය ගැන හිතලා පංච නීවරණ ගැන හිතලාම තමයි සතර සතිපට්ඨානය වඩන්නේ. සතර සතිපට්ඨානයමයි ධම්මානුපස්සනාව වෙන්නේ. එකට එකක් සම්බන්ධයි. සතර සතිපට්ඨානයමයි ආරෂ්ඨාංගික මාර්ගය වෙන්නේ. ආරෂ්ඨාංගික ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයමයි සම්මා දිට්ඨිය වෙන්නේ. සම්මා කියලා නිවනට දිට්ඨි වෙන තැනම තමයි ප්‍රඥාව වෙන්නේ. ප්‍රඥාව දියුණු වෙන්න අවශ්‍ය කරන දේවල් තමයි මම අර කිව්වේ. මෙත්තා කරුණා මුදිතා කියලා භාවනාව. එතකොට ඊතුරු ටික ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙනවා. එතකොට ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනකොටම බලන විදියක් තණ්හාව ඔස්සේ මම පැහැදිලි කළා පටිච්චසමුප්පාදයේ ඔස්සේ බලනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දකින්න ගන්නවා. මේක ක්‍රියාවලියක් කියලා තේරෙන්න ගන්නවා. ඒ ඔස්සේම මේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය දියුණු කරනවා. එහෙම දියුණු කරන කෙනෙකුට තමයි එකකට එකක් දියුණු වෙවි ඒ දියුණු වෙච්ච එක ආය යොදවා සතර සතිපට්ඨානය කරනවා. සතර සතිපට්ඨානය කරන සැරේට ආය සම්මා දිට්ඨියයි දියුණු වෙන්නේ. සම්මා දිට්ඨියට දියුණු වෙන්න තණ්හාව පිළිබඳ අවබෝධය දියුණු වෙනවා. මොකද තණ්හා කරන්නේ කියලා. ආය සම්මා දිට්ඨිය දියුණු කරනවා සතර සතිපට්ඨානය.
ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තටම තල්ලු වෙවි අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ස්වરૂපය මම අර කිව්ව විදියට රූපය ඔස්සේ බලනවා, වේදනාව ඔස්සේ බලනවා, සංඥාව ඔස්සේ බලනවා. ඔන්නෝම බල එකට එකතු කරගෙන යන ගමනක තමයි ඔබ මාර්ගය තියෙන්නේ. එහෙම කෙනෙකුට තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙලා අපි අර ඉස්සල්ලා හඬපත් සාකච්ඡාවේ පැහැදිලි කරා වගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත අට ස්ථානයක විචිකිච්ඡාව කියන දේ සැකේ දුරු වෙනවා. ඒ දුරු වෙලා පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් ඔස්සේ ප්‍රඥාව ඔස්සේ තේරෙන්න ගන්නවා. එහෙම තේරෙනකොට අර දුක සමුදය වෙන දේ තේරෙනවා. දුක සමුදය වෙනකොටම අවිද්‍යාව නිසායි සමුදය වෙන්නේ කියන දේ ප්‍රඥාවෙන් දකිනවා. එක සිතකටින් දැක්කට පස්සේ යාට හැමදෑම ඔය පේන දේ අනිත්‍ය වූ ස්වභාවය තේරෙනවා යාට. යාට දකින රූපවල එයාගේ මම කියන දෘෂ්ටියෙන් බැඳිලා නැහැ. ඒකේ බොරුව බව දැකලා ඉවරයි. එයාට එදිනෙදා භාවිතයෙන්ම ඵලයේ ඉන්නකොටම යාට ඒක තේරෙනවා. ඒක ප්‍රඥාවෙන්මයි එයා ජීවත් වෙන්නේ. හැබැයි තණ්හා කරන දේවල් එයාට ඉතුරු වෙනවා. ඒකට තව මග තියෙනවා. සකදාගාමි අනාගාමි කියලා තව ඵල දෙකක් තියෙනවා. මේ දෙකත් මේවා කරගෙන යනකොට තමයි රහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා එයා දන්නවා එයාට ඉතුරු වෙච්ච කෙලෙස් ටික මේකයි. එයාට ශුන්්‍යතාවයක් තියෙනවා. නමුත් එයාට කෙලෙස් ටිකක් තියෙන බව දන්නවා. එයාගේ ශුන්්‍යතාවයේ එන්නේ නිමිත්ත ගන්න නිමිත්ත අනිමිත්ත කරලා තියෙනවා එයා. හැබැයි අනිමිත්ත කරලා තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැමැති කෙලෙස් ටික ප්‍රහීන කරලා අනිමිත්ත සමාධිය එයාට තියෙන්නේ. ඒ සමාධිය ඔස්සේ යාට ශුන්්‍යතාවය තියෙන්නේ. දැන් මම තේරුම් කරලා දුන්නා ඒ ශුන්්‍යතාවය කියන්නේ අර ඉස්සෙල්ලා මම කිව්වා සිත දිහා නිකන් බලන් ඉඳලා එහෙම නැත්නම් සිත අමතක කරලා ලබන ශුන්්‍යතාවය. එහෙම නැත්නම් අසඤ්ඤ තලයේ උපදිනවා. සිතේ අසුබය දැකලා. එතන ශුන්්‍යතාවයක් තියෙනවා. ඒකේ නාවොත් තණ්හාවෙන් බැඳී යනවා. ඒ නිසා අනිමිත්ත සමාධිය කියලා ඔය ආකාරයට වැඩුවත් ඔය වැරදි අනිමිත්ත සමාධියක් තියෙනවා. බාහිරින් එන නිමිත්ත කියන දේ අනිමිත්ත සමාධියක් හැටියට වඩන්න පුළුවන්. හැබැයි යාගේ කෙලෙස් ටික එහෙම ඉතුරු වෙනවා. යාගේ කෙලෙස් ටික ඉතුරු වෙනවා කියන්නේ ඒව අර తాවකාලිකව කෙලෙස් යට කළා. తాවකාලිකව කෙලෙස් යට කරපු කෙනෙකුට ඒ මොහොතේ හිතෙනවා අඩේ මම දැන් රහත් වෙලා වගේ කියලා. හැබැයි ආය අර කෙලෙස් ටික යාගේ උඩට එනවා වෙන සිතකදී. ඒක නිසා එයාව අහු වෙනවා. අද සමාජයේ ඉන්න අය රහත් වෙලා කියලා කියනවනේ. ඒගොල්ලෝ පට ගාලා අහු වෙනවා. ටක් ගාලා. එක සිතක් එක වචනයක් ඇති තේරුම් ගන්න එයා ඉන්නේ අනිමිත්ත සමාධිය. ඒ අනිමිත්ත සමාධිය බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කළා නොයන සමාධියක් කියලා තේරෙනවා. ඒකෙන් තමයි රහත් කියන කට්ටියගේ එක වචනෙන් සමහර ඒගොල්ලෝ අහු වෙනවා ටක් ගාලා එයාගේ තාම කෙලෙස් ටික තියෙන බව. එහෙම කතා කරන්නේ නැහැ රහත් වෙලා කෙලෙස් ටික ඉතුරු වෙනවා නම්. මේ මග දන්න කෙනෙක් දන්නව බොරු කියන්නේ කියලා. යන්න ඕන මග දන්න කෙනෙක් දන්නවා මෙතනින් යන්නේ කියලා. මෙතනින් පිට පැන්න ගමන් ඒගොල්ලොන් යම් කිසි සමාධියක් තියෙනවා. ඒගොල්ලොන්ට අනිමිත්ත සමාධිය වෙන්න පුළුවන්. නමුත් මේ ආර්යයන් දේශනා කරපු අනිමිත්ත කෙලෙස් නැති කරලා කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා ලබන අනිමිත්ත සමාධිය නෙමෙයි. තණ්හාව සමුදය ප්‍රහීන කරලා ලබන අවිද්‍යාව ඔස්සේ යන නිවනට සිත යොමු නොවුන පුද්ගලයෙක් බව දන්නවා. නිවනට සිත යොමු වෙනවා කියලා අසංකතයි කියන දේ හරි ගැඹුරුයි. ඒක ওই තණ්හා සමුදය වෙන තැනදී තේරුම් කරන්න යන්නේ ඉස්සෙල්ලා මේ සංකතයෙන් අපි ගැලවිලා මේ හේතුඵල ධාම තේරෙන කෙනෙකුට මේ ප්‍රඥාව ඔස්සේ නිවන කියන දේ තේරුම් යනවා යාට. යාට තේරෙන්න ගන්නවා මොකද්ද නිවන් දකින්නේ. නිවෙන්නේ කොහොමද කියන එක එයා දන්නවා. ඒක නිසා අර අනිමිත්ත සමාධියක් කියලා රහත් වෙලා කියන කට්ටිය සංකතව තාම කතා කරනවා. සංකත ලෝකයේ ඒගොල්ලෝ පරිහරණය කරනවා. ඒගොල්ලොන්ට ඇලීම තාම තියෙන බව තේරෙනවා. ඕක සියුම් තැනක්. ඕක හරියටම ආර්ය ඵලයකට ආපු නැති කෙනෙකුට කියන්න බෑ ඕක. එතනදී ඒගොල්ලෝ අහු වෙනවා. ඒක නිසා తాවකාලිකව අනිමිත්තයි කියලා අල්ලගෙන ලබන දේ ඒගොල්ලෝ තාම නිවන දැකලා නැති බව දන්නවා. ප්‍රශ්න මොනවාද දිනනවා නම් අහන්න. මම ලොකු දේවල් එකට කැටි කරලා තේරුම් කරලා දුන්නේ. මේ දහමවල් අහන්න බොහෝ කට්ටිය අකමැති නොතේරෙනවා. එකක්
එකට එකතු කරලා ගැඹුරුව සිතන්න බෑ. එහෙම අපේ සමාජයේ අපි කුරු වෙලා නැහැ. වෙන් වෙන්ව කඩකඩනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. අපිට ඉගැන්වෙත් එහෙමනේ. නමුත් අමාරුවෙන් හරි මේ ටික කැටි කරලා එකට සිතේ තේරුම් ගන්න පුළුවන් නම් ඔබ මේ දහම තේරුම් ගන්නවා. ඒක නිසා මම හැමතිස්සෙම මෙන්න මේ වටපිටාව ඔස්සේමයි මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නේ. සෑම සූත්‍රයකමත් අර ඒ පුද්ගලයාට කිව්ව දේවල් වල ඕවා තමයි තියෙන්නේ. මේකම තමයි තියෙන්නේ. නිවනට මගමයි තියෙන්නේ. නිවනට යන කාණුවක් තියෙන්නේ. නමුත් ඒක මේ ඔස්සේ ගලපලා තේරුම් වෙන්නේ නැහැ. අවසානයේ සූත්‍රයක් එළියට යනකොට හරියට ධාම දේශනා කරා නම් නිවන පේන්න ඕනේ. නිවනට යන මඟ පැහැදිලි වෙන්න ඕනේ. ඒ සූත්‍රය ඔස්සේ. අද එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. පෞද්ගලික කාලෙත් උනේ නැහැ. ඒක නිසා මේ ඔක්කොම ටික එකට අල්ලගන්න බැරි වෙන තාක්කල් ඔබ නිකන් අර තාම එකතු කරගෙන යනවා කියලා හිතෙනවා සසරේ. දැන් එකතු කරගෙන යනවා කියන ගතියක් ඉතුරු වෙනවා. මේ දහම ලැබිච්ච වෙලාවේ මීට වැඩිය මොකද්ද තව එකතු කර යන්න තියෙන්නේ. මේ ලැබිච්ච වෙලාවේ මේක තේරුම් ගන්න බලනවා. දහම ඇහෙනවනේ. ධර්ම ශ්‍රවණය කරනවා. කැමති කෙනෙක් බණ කියනවා ඉඳගෙන අහනවා. ඉඳගෙන අහලා මේ පත්‍යයට වැටෙන්නේ නැත්තම් තමන් පුරුදු කරන දේ තමන්ට තේරෙනවනේ. තමන්ටම තේරෙන්න ගන්නවා මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. මෙතනනේ හැබැයි හොඳ දේවල් කියන්න පුළුවන්. තමන්ට ප්‍රයෝජනවත් දේවල්. ඒක නිසා ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා. වැරදි දහමද කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයට වැටෙන්නේ නැත්නම් ඒ දහම වැරදි. ඒ නිසා ආත්ම ස්වરૂපයට යනවා කියන තැන ආත්මය කියලා යම්කිසි දහමක් අපිට ඇහෙනවා නම් ඒක සීලබ්බත පරාමාසයක් හැටියට ගන්නවා. ආත්ම ස්වરૂපයෙන් මැරිලා ඉපදෙනවා දෙවියෝ අතරට යනවා කියන දේ බුදුදහම නෙමෙයි. ස්වර්ගේ යනවා කියනවා නම් ඒ පැත්ත පලාතේ යන්නේ නැහැ අපි. ඒ දහම අහන්නේ ලෞකිකයිනේ. ලෞකික දේවල් හොඳ දේවල් ඕන විදිහට ලස්සනට වචන දාලා කියවන්න පුළුවන්. ලෞකිකව මිනිස්සු හොඳට ජීවත් වෙනවා. පින් කරගෙන පව් කරගෙන දෙකම කරගෙන ඉන්නවා. හොඳ දේවල් ලෝකේ කියලා දෙනවා ඔය විවිධ තැන්වලදී. ඒවා නෙමෙයි බුදුදහම. මම මේ කිව්ව ටිකයි බුදුදහම. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයටපත් නොවන දහමක් ඇහෙනවා නම් එතන බුදුදහම නැහැ. එතන වෙන හොඳ කරුණු තියෙන්න පුළුවන්. හැබැයි Taman තාම මේ ලෞකික ලෝකේ පරිහරණය කරන කුඩා දරුවෙක් වගේ. වැඩිහිටි කෙනෙකුට සුදුසු නෑ බොරු කියන්න එපා, කේලම් කියන්න එපා. එහෙම දෙයක් බුදුදහමේ නෑ. බොරු කියන්න එපා, කේලම් කියන්න එපා. සාමාන්‍ය හොඳ ගතිගුණ තියෙන මිනිස්සු බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා ඒ සමාජයේ හිටිය දාර්ශනිකයෝ. තාමත්ම ඥානවන්ත මිනිස්සු හිටියේ. ඒක නිසා වැඩි කරදරයක් නුනෙත් නෑ අද සමාජය වගේ. හරිම ලේසි. ඒ අය හොඳට නුවණක් තියෙන හොඳ දැනුමක් තියෙන අය. ඒක නිසා ඒගොල්ලොන් අහපු යම් ගැටලු නිසා තමයි අපිට සූත්‍ර හම්බ වුනේ. ඒක නිසා ඒගොල්ලොත් හිටියේ ඔය මං කිව්ව විදියට මේ ස්වර්ගයට යනවා, ඉපදිනවා, බ්‍රහ්මයා ළඟට යනවා කියන අදහස තුල. නමුත් මේ දහම අනාත්මවාදී දහමක්. අනාත්ම ස්වરૂපය තේරුම් ගන්න තමයි මේ දහම තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ ටිකට යම් කිසි කෙනෙක්ගේ දහම වැටෙන්නේ නැත්නම් අනිත් ඒවා නිකන් කුඩා දරුවන්ට බණ කියනවා වගේ. ඔබ එතනට තල්ලු වෙලා වැඩක් නැහැ. හැමදේම එක තැන පල් වෙනවා. ඒක නිසා කොච්චර රසබර කළා මේ ලෝකේ කට්ටියට, ඒ කියන්නේ මෝඩ මිනිස්සුන්ට කියන දහම අහන්න යන්න එපා. එතන ඔබ නෑ, ඔබේ කාලය වැය වෙන්නෙත් නෑ. ඔබත් එන්න මෝඩ වෙනවා විතරයි. මෝඩ මිනිස්සුන්ටත් බණ කියනවනේ. ඒක ඇහෙනවා. බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, අරක්කු බොන්න යන්න එපා. ඔය තැන ඔබ හිටියේ වැඩක් නෑනේ. ඔබ පිනකට සිත පීඨවනේ. ඒ අහපු මිනිස්සු ඇහුවද? නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ විදර්ශනාවට ඉක්මනට කිට්ටු වෙනවා කියන්නේ. ඒකට යන යය යුතු මඟ හරියට දැනගන්න ඕනේ. ඒක නිසා මම ඉස්සල්ලාම කියන්නේ මෙන්න මේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට හැකි ඉක්මනින් පත් වෙන්න බලන්න. මේ ලෞකික පැත්තේ ඉඳලා. ඒපත් වෙන ලෝකෝත්තර මඟක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෝකෝත්තර දහමෙන් පිට බුදුරජාණන් වහන්සේගේ දහමක් නැහැ. අනිත් අයට නිකන් කිව්වේ
ලෝකෝත්තර ධහම නොතේරෙන නිසා ඇත්තටම බලන් ගියාම නිකන් ලෞකික ධහම කියපු අවස්ථා තියෙනවා. ඒ මොකද මේ මිනිස්සු මෝඩ නිසා, තේරෙන්නේ නැති නිසා. මේ මිනිස්සුන්ට යමක් කියලා දෙන්න ඕන නිසා කියලා දුන්නා. හැබැයි හොඳ සූත්‍රවල තියෙන ඒවා ලෝකෝත්තර ධහම කියලා දුන්නා. ඒ පුද්ගලයා ඥානවන්තයි. ඒගොල්ලොන්ට තේරෙන නිසා කවුරු හරි මාර්ගඵලයකට පැමිණෙන නිසා ඒ ධහම ලෝකෝත්තර ධහම කියලා දුන්නා. ඒක නිසා කොච්චර රසබර කළා කොයි කෙනෙක් කොයි ස්වාමින් වහන්සේ කෙනෙක් කොයි පුද්ගලයෙක් බණ කිව්වත් මේ ලෞකික බණක් නේ කියන්නේ. ඒක තේරුමක් නැහැ. ලෝකෝත්තර ධහම ඇහින්නේ නැහැ. ලෝකෝත්තර ධහම ඇහින්නේ මේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණීය ආරෂ්ඨාංගික මාර්ගයේ සප්ත බොජ්ජංග ඔස්සේ ධහමක් කියලා දෙනවා නම් එතන ලෝකෝත්තර මාර්ගය තියෙනවා. භාවනා කළත් මේ ලෝකෝත්තර මාර්ග ඔබට පෙන්වලා දෙනවා නම් ඒක තමයි කරන්නේ. දැන් භාවනා කළා සතිය සමාධිය භාවනා කළා මගක ගිහිල්ලා විදර්ශනා වඩනවා කියලා කිව්වත් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ දැනගත යුතු දෙයක් තියෙනවා. නැත්තම් එන අරමුණ කොහොමද විදර්ශනා වඩන්නේ? Tamante ඉන්නකොට අරමුණක් එනවා. බොරු කියපු එකක්. මිනිමරපු එකක් එනවා. අපි එහෙම හිතමු මරපු අවස්ථාවක් එනවා. දැන් හොඳට සංවර වෙලා ඉන්නේ. දැන් කොහොමද ඒකට විදර්ශනා වඩන්නේ? මරණාසන්න මොහොතේ චුතිසිතේදී වගේ ඒවා තමයි එන්නේ. අතීත කල්ප ගානක ඉස්සලා මරපු එකක් එන්න පුළුවන්. කොහොමද ඒකට විදර්ශනා වඩන්නේ? පින්පව් දේශනදී. විදර්ශනා වඩන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දැන්ම පුරුදු කළා හිටපු කෙනෙක් සතෙක් මරණ තැන ඉඳලාම යා පුරුදු කළා ඉන්නේ. දැන් සතෙක් මරණ තැන යාට අවබෝධ නම් යා අතීත භවයේ මිනිහෙක් මරලා එන දේ අවසානයේ චුතිසිතට ආවොත් අරගම තමයි දාන්නේ. මම හිතන නෑ දැන්. මේ ශරීරයත් අනිත්‍ය ස්වභාවය ක්ෂණිකව දකින්න මේ පුරුදු කරලා තියෙන කෙනා. අන්න යා විදර්ශනා වඩනවා. යාගේ සිත කුසලයක පිහිටනවා. ඒ කුසලයක පිහිටන නිසා යාගේ ප්‍රතිසන්දිය සුගති වෙනවා. නිවන් දකින්න බැරි වුණොත් ඔකයි වෙන්නේ. පුරුදු කරලා තියෙන ධාම පුරුදු නොකරපු කෙනෙක් බය ඇති වෙනවා. බය ඇති වෙනවා. අකුසලයේ පැත්තට සිත තල්ලු වෙනවා බය වෙලා. හැබැයි පුරුදු කරු කෙනෙක් සිත සංසුන් වෙනවා. මෘදු වෙනවා. හිමින් ඒක එයාට තේරෙනවා. කොහින්ද පටන් ගත්තේ මේ සත්තු මරණ තැන. සත්තු මරණ තැනින්ම පුරුදු කෙනෙක් කවදාක්වත් හිත තුල යාගේ මිනිස්සෙක් මරණ තැනක් තියෙන්න බෑ ලේසි. හරියට දහම දියුණු කරා නම් බැරි වෙලා වෙන්න පුළුවන්. මිනිස්සෙක් මරණ එක. නමුත් එයාගේ සිත තුළ තදින් අල්ල ගන්න ඒ ගතිය තියෙන්න බෑ. ඒක නිසා අපි සෑම දෙයකටම ওই විදිහට තමයි සිත පුරුදු කරපු කෙනෙක් තමයි චුති සිතේදී ඒක විදර්ශනා වඩලා කුසලයේ පැත්තකට දාගන්නේ. එතනදී ඵලයකටපත් වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ විදර්ශනා වඩන කුසල සිත තුළ තමාගේ උපත සුගතියටම පිහිටනවා. සුගතියටම පිහිට. දාම දැනගන්න විදර්ශනා වඩන්න පුරුදු වෙන තැන විදර්ශනාව තුළ සිටින තැන බොහෝ දුරට තමන්ගේ සිත සුගතියේ පිහිටනවා. බුදුදහම එහෙම කියලා දෙන්නේ නැහැ. නමුත් අපි කැමති වුණත් අකමැති වුණත් වෙන දෙයක් වෙනවා. නිසා මේ බුදුදහම සම්පූර්ණයෙන් මගේ හඬපටි අහපු කෙනෙකුට මේක වර්ධවා ගන්න එපා. ඒක නිසා හොඳට තේරුම් ගන්න මම ওই චුතිසිත ගැනත් කියලා දුන්නා. විදර්ශනා වඩලා පුරුදු කරනකොට චුතියට එන ඒතන කල්ප ගානක් තුලදී මිනිහක් මාරලා පංචානන්තරය කර්මයක් කරලා තිබ්බත් ඒ සිතටත් අපි මොකද වෙන්නේ? ඒ සිතටත් විදර්ශනා වඩනවා. මොකද අපි පංචානන්තරය කර්මයක් කරලා තිබ්බනම් ගිය භවයේ මේ භවයේ මිනිස්සෙක් ලෙස උපදින්න බෑ. අපි මේ භවයේ මේ ආත්මේ පංචානන්තරය කර්මෙන් නොකරපු බව දන්නවා. නිසා අපේ උපත පංචානන්තරය කර්මය නිසා සතර අපායට යන්නේ නැහැ. ඒක නිසා අතීතයේ කරපු කල්ප ගානක ඉස්සෙල්ලා පංචානන්තරය කර්මයක් කරා මව මැරුවා පියා මැරුවා කියලා අරමුණක් ආවත් අපිට පුළුවන් විදර්ශනා වඩන්න. ඒ නිසා ඒ ගැන බිය වෙන්න එපා. මොකද ඒන අරමුණට Taman සංසුන් වෙනවා. කුසලයක සිත පිහිටන තෙලා සිත සැහැල්ලුයි යාගේ. සිත සැහැල්ලු වෙන්න ගන්නවා යාට. එයාට තිසරණ කරේ ශ්‍රද්ධාව ඔස්සේම එයා යනවා. එයාට හොඳ සිහිය තියෙනවා. හොඳ සිහිය එයාට නුවණ දියුණු වෙන විදිහට තියෙනවා. එහෙම කෙනෙකුට ඒක විහිළුවක් වගේ දෙයක් වෙනකොට. එතකොට එයාගේ එතනදිම ඒන අකුසලයකට ආපු අරමුණකම තමන් විදර්ශනා වඩනවා. එයාගේ සිත
සුගතිය කරා ඇදී යනවා. කවුද අපි පංචානන්තරින කර්මයක් කරලා නැහැ කියන්න පුළුවන්ද? මං හිතන්නේ අපි සෑම දෙනෙක් කරලා තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. එහෙම කරලා තියෙන්න පුළුවන්. බොහෝ අය කරලා තියෙන්න පුළුවන්. එච්චරට මේ සසරේ කෙලවරක් නැහැ. අවිජ්ජාවට ආරම්භයක් නැහැ. ඒක නිසා අපි මේ ලෝකේ පවතින බොහෝ අකුසල් අපි කරලා තියෙනවා. බොහෝ අකුසල් කරලා තියෙනවා. සසර එච්චරට දිගයි සසරේ කෙලවර අපිට සොයා ගන්න බෑ. සසර කොච්චර දිග වුණත් සසරේ තව කොච්චරට යන්න තිබ්බත් මේ මොහොතේ ප්‍රඥාව දියුණු කරලා දහම ඇහිච්ච වෙලාවේ මේක තේරුම් ගන්න බලනවා. මේ බුදුදහම තේරුම් ගන්න බලනවා. හැකි සෑම විටම තේරුම් ගන්න බලනවා. තව විනාඩි 3ක් තියෙනවා. කැමති ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තව සති දෙකකින් අපි මේ වෙලාවටම සම්බන්ධ වෙනවා. මම ඔබලාට පුරුදු කරන දහමක් තේරුම් කරන්නේ. පුරුදු කරන ආර්ය මගටම යන ලෝකෝත්තර දහමක්මයි මම ඔබට දේශනා කරන්නේ. එහෙම නැත්තම් මගෙන් වැඩක් නැහැ. මට ඕන තරම් අනිත් ඒවා කියන්න පුළුවන්, සූත්‍ර අරගෙන ලෝකුවට ගොඩාක් කියන්න පුළුවන්. මම ඔබව ලෝකෝත්තර දහමටමයි තල්ලු කරන්නේ. ලෝකෝත්තර මගටමයි තල්ලු කරන්නේ. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයටමයි තල්ලු කරන්නේ. මම ඔබලට මේ සැකිල්ල හදලා දුන්නා මෙතන. මෙතනින් සැකිල්ල හදලා දුන්නා දුක තුනී වෙන විදිය. දුක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිය මම ඔබට පැහැදිලි කරලා දුන්නා. තණ්හා මාන දුර වෙලා යන ගමන ඔබට මඟ පෙන්වුවා. මේක මඟ, මේක ස්ථීර වූ මඟ. මේ මඟ සත්‍යයි. මේ ඵල හතර සත්‍යයි. තමන් හැකි පමණ බුදුදහමට ස්වල්ප වශයෙන් හිමින් මේ දහමට කොහොම හරි තමන්ගේ සිත ඔස්සේම හිතලා තමන්ගේ සිත දිහා බලාගෙන සිත අවබෝධ කරගෙනම මෙම දහමට පැමිණෙන්න. පුරුදු කරන දෙයක් තියෙන. ලොකුවට පාඩම් කරත් වැඩක් වෙන්නේ. ලොකුවට පොත් කියවුවත් කොච්චර ධර්මයේ පිළිබඳ දැනුම තිබ්බත් මේ පුරුදු කරන තැනට තමන්ගේ සිත කිලිටි තැනට, කිලිටි වුණ දේ පිරිසිදු කරන තැනට නොදන්න තාක්කල් උගත්කමක් ඉතිරි වෙනවා. නිවන හම්බ වෙන්නේ නැහැ. නිවන හම්බ වෙන්නේ. අවසාන විනාඩියේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අවසාන විනාඩියේ. අවසාන විනාඩියේ. අපි සාකච්ඡාව නවත්තමු. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.